පින්තුනි මේ පින්වත් සියලු දෙනා මේ මොහොතේදී සූදානම් වෙන්නේ විලෝකනා අනාමය නිරුද්ධචාන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් ඉලක්ක පැහැදිලි කර ගැනීම සඳහායි. ඉතින් මොදෙනාටම මතක් කරනවා ඉතාමත්ම වුණාවින් මේ පෙන්වන කරුණු ටික අපාරිත ඒ වගේම අහගත් කරුණු හිතේ ඉගෙනුම් මෙහෙම කරන්න කියන එක. අපි අනන්ත පරිමාණ සංසාරේ අපේ ජීවිතවලට සැප සැනසෙල්ල දෙක හොයාගෙන යන ගමනක්. මේ ජීවිතයේදී අපි මේ හැම ක්‍රියාවක් තුළින්ම කරන්නේ බාහිර භෞතික ලෝකයේ ඇත්ත කරගෙන කටයුතු කරන දෙයින්ද කරන්නේ දුකයින් කරන්න සැපසතුට ළඟා කරගන්න ක්‍රමයක්. ඒ වගේම මේ පින්දහම් කුසල ධර්මයන් කරන තුලින් බලාපොරොත්තු වෙන්නේ ජීවිතයට රැකවරණය සනසින්න. ඒ වගේම ධර්මය අහලා අවබෝධ කරගන්න උත්සාහවත් වෙන එක තුලින් බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ ශාන්තිය. ඉතින් මෙතනින් පින්වත් මාත්‍ර ගොඩාක් කාලයක් වනාලා තියෙනවා. ඒකම අද මම හිතේ වෙනදට වඩා ටිකක් වෙනස්. ඒ කියන්නේ වෙනදට මේ පින්වත්තුන් ආවල් ස්වාමීන් වහන්සේ බොහොම හොඳට අනුකම්පා කරලා ජනක දෙක්මන ගන්න දකින්න. එතකොට අහවල් තැන හොඳයි කියලා හිතෙන්න. අපි වණ කියනකොට නිවන් දකින්න මේ දේශනා බොහොම එකයි උපකාරයි කියන තැනකින් ඉන්නවා. කියන්නේ නිවන් දකින්න අවශ්‍ය ධම්ම වටපිටාවක් හොයාගෙන අපි සමාතම ලෝකෙ ඉන්නවා. දැන් අද වගේ දේශනාව වලට වෙනස් කියන්නේ කොහාටවත් නිවන හොයාගෙන යන්නේ නැතුව තමන් තුළින්ම නිවන් දකින්න පුළුවන් ක්‍රමවේදයක් පැහැදිලි කරලා දෙන්නයි මම උත්සාහ කරන්නේ. ආවර්තන ආවර්තනක නිවන් හොයාගෙන යන්නේ නැතුව තමන් තුළින්ම නිවන් දකින්න පුළුවන් ක්‍රමවේදයක් දෙලා දෙන්න. ඒක අපි දේශනා විලාසයකින් නෙමෙයි. අපි අපේ දැනුමේ අවබෝධයේ මට්ටමත් එක්ක සාකච්ඡා ස්වරූපෙම කරනවා. එතකොට අවබෝධය ගොඩාක් වැඩි. නිවනට කියන තව නමක් මොකද්ද? අසංකතය කියන්නේ. සතරට කියන තව නමක් මොකද්ද? සංකතය කියන්නේ. සංකතය කියන එකේ තේරුම මොකද්ද? කවන්නේ උත්තර දෙන්න උත්තර දෙන්න. හේතු ප්‍රත්‍යයන්ගේ හටගත් බව, සකස් වෙච්ච බව, ප්‍රත්‍යයෙන් හැදුණු බව සංකතය කියන්නේ. සංකතය කියන එක ප්‍රත්‍යයෙන් හැදුනහම මුළු සංකතේම සකස් වෙන බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍ය 24ක් තියෙනවා. සූත්‍ර ප්‍රත්‍ය කියලා කියන්නේ මේ සංකතේ සකස් වෙන ක්‍රම. ඒත් අසංකතය කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් සකස් නොවන ප්‍රත්‍යයෙන් නොකර හේතුන්ගෙන් හට නොගතිය. මොකද හේතුන්ගෙන් හටගත්ත හැම දෙයක්ම ඒ හේතුව ඒ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවානේ. එතකොට හේතුන්ගෙන් සකස් නොවුණු ප්‍රත්‍යයෙන් සකස් නොවුණු අසංකතය තමයි නිවන. ඔය නිවන කියන එක දකින්න පුළුවන් එකක්ද බැරි එකක්ද අපි දන්න විදිහට පුළුවන්. ඒ නිවන දකින්න පුළුවන්කම තියෙන ජීවත් වෙන්න කෙනෙකුට දරුණු දෙනකොට ජීවත් වෙනවා. එහෙනම් මාර්ගයෙන් පස්සේ නෙමෙයි ජීවිතය තමයි
නිවන් දකින්නේ වෙන්නේ නේද? මොකද ධර්මයෙන් පස්සේ නිවන් දකින්නවා කියන එකට එතකොට යලතනවා. කියන්නේ දකින්න එකක් නම් දර්ශනයක් නම් දකින්න ජීවත් වෙන්න බෑ නේද? ජීවත් වෙනකොට දකින්න වෙන්නේ. මරණයෙන් පස්සේ දකින්න තියෙන දර්ශනයක් එහෙම නෙමෙයි. නිවන් දකින්නවා කියන එක එන ජීවත් වෙන කෙනෙක් දැක්ක යුතු දර්ශනයක්. එතකොට අපි උත්සාහවත් වෙන්නට ඕනේ හරියට මේ කාරණාව නිවන් දකින්නවා කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න. අද දවසේදී නිවන් දැකීම පිළිබඳව අපිට තියෙන්නේ සංකල්පයක්. ඒ කියන්නේ සීලයක පිළිතලා සමතකමතහනකින් හිත වඩවඩ සමාධිකමතහනක් වඩලා විදර්ශනා කරගෙන යනකොට නිවන් දකි කියන අදහසක් තියෙන්නේ. නමුත් අපි දැක්ක යුතු නිවන මොකක්ද? කොහොමද ඒක දකින්නේ? ඒක අපි තුල නම් තියෙන අපේ ජීවිතේ කොතනින්ද ඒක අපිට පේන්නේ? එතකොට මේ නිවන දැක්ක යුතු නම් ඇයි අපිට ඒක පේන්නේ නැත්තේ? මොකද ඒක වැහිලා තියෙන්නේ? අපේ ජීවිතේ මොන තැනින්ද මොන අවස්ථාවකද ওই නිවන පේන්නේ? කියලා අපි දන්නවද? දැනගන්න තියෙනවද? නැහැ. අපිට තියෙන්නේ සංකල්පයක්. මොකද්ද? සීල සමාධි ප්‍රඥා ත්‍රිවිධ පුරාගෙන යනකොට නිවන් දකි කියලා. නමුත් එහෙම අපිට ප්‍රශ්නයක් නිවන නොදැක කොහොමද නිවනට පාරක් ලැබෙන්නේ කියලා. ඔබතුමාලට ඉස්සෙල්ලාම යා යුතු තැනකට සාපේක්ෂව නේද මාර්ගයක් හම්බ වෙන්නේ. එහෙම නැතුව මාර්ගයක් කියලා යමක් අපිට අනුරාධපුරයට යන්න ඕනේ. කිව්වහම ඊට යන මාර්ගය. ඒ වගේ දුක්ඛ නිරෝධේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. නිරෝධේ නැත්තම් නිවන දැක්කහම ඒ නිවන දකින්න යන ගමම ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ. එහෙනම් දැන් අපි බලමු සැබෑවට මේ නිවන දකින්නේ කොහොමද අපි? අපේ ජීවිතේ කොතනින්ද අපි නිවන් දැක්ක යුත්තේ කියන එක. එතකොට අපි බලමු ඊට පස්සේ ඒ නිවන් දැකීම බුදුරජාණන් වහන්සේ කොහොමද පනවලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ නිවනේ ඔය කියන විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ගේ කිසිවක් කියන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ සංකත ධර්ම නිසා. එහෙනම් චක්කායතන රූපායතන සෝතායතන සද්ධායතන කියන ආයතන 12න් කිසිදු ආයතනයක් තියෙන්න පුළුවන්ද? බෑ. ධාතු 18ක් තියෙන චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු සෝත ධාතු සද්ධා විඥාන මේ ධාතු 18න් කීයක් තියෙන්න පුළුවන්ද? කීයක් තියෙන්න පුළුවන්ද? එකක්වත් තියෙන්න බෑ. ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් කිසිවක් හමු නොවන ඒ අසංකතය අපි ඉතල හඳුනගන්නට ඕනේ. දකින්නට ඕනේ. ඒක දකින්න බුදුරජාණන්සේ දර්ශනයක් දුන්නා. මම මේ ටික මේ කියන්නේ සම්පූර්ණ ත්‍රිවිධ කෙල දහම මහානා. ඒ කියන්නේ පෞද්ගලික එකදු අර්ථයකට එකතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා යම් කිංචි සමුදය ධම්මං සම්පත්තං නිරෝධ ධම්මං විරජං වේතමල ධම්මචක්කු මුලපාද. ඒ නිර්වාණ දර්ශනය බුදුජානක මහත්තයා කැටි කරලා අහකුලලා පෙන්නවා යම් කිංචි සමුදය ධම්මං යම් කිසි සමුදය ස්වභාව කොට ධර්මයක් තියෙනවා. සමුදය කියන එකට පරයාය වචන තියෙනවා. ඇතිවීම, හට ගැනීම, ඉපදීම කියන වචන වලින් හඳුන්වන්නේ සමුදය ස්වභාවය. සමුදයට තවත් අනවත්තනම් ටිකක් තමයි මොකද්ද? ඇතිවීම, හට ගැනීම, ඉපදීම. සමුදය ස්වභාව කොට ඇති ධර්මයක් කියනකොට ඇතිවීම ස්වභාව කොට ඇති ධර්මයක්, ඉපදීම ස්වභාව කොට ඇති ධර්මයක්, හට ගැනීම ස්වභාව කොට ඇති ධර්මයක් කියන අර්ථය ලැබෙනවා.
සම්බන්තං ඒ සියල්ල නිරෝධ ධම්ම. නිරෝධ කියලා කියනකොට නිරුද්ධ වෙනවා, නැති වෙනවා, ඡය වෙනවා කියන අදහස. හේතු ප්‍රත්‍යයෙන් තව පැත්තකින් සමුදයට කියන හේතු කියලා. ඇතිවීම ස්වභාව කොට ඇති සියලු ධර්ම නැතිවීම ස්වභාව කොට පවතිනවා කියලා යම් කිසි කෙනෙක් දැක්කොත් මෙන්න මේ දැකීමට කියන මොකද්ද? විරජං වේතමලං ධම්මචක්කුමුද කරති. කෙලෙස් රජස් නැති, කෙලෙස් මල නැති දහම් නැහැ කියලා කියනවා. හටගත්ත හැම දෙයක්ම නැතිවීම ස්වභාව කොට ඇති ධර්මයක් වයි පවතින්නේ කියලා කියන හැම දෙයක්ම නැති වෙනවා කියලා ඔයගලන්ට පේනවා නම් අන්නේ පෙනීම කියනවා කිසිදු දහම් නැහැ කියලා. හරි. දැන් දිවුනිය කියන්නේ ගාමදේට එහෙනම් පළවෙනි එක හටගත්ත සියලු දේම නැති වෙනවා කියලා දැකීම තමයි යොන්න නිවන් දැක්ක කියලා කියන්නේ. කිසිදු දර්ශනයක් මම තවත් පැහැදිලි කර දෙන්න කිව්වේ. දැන් අපි දිවුනිය පිළිට යන්නේ. හොඳයි, සමුදය ධර්ම කියන්නේ මොකක්ද? උමන ධර්මයකද හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා අපි දැක්ක යුත්තේ. කුමන ධර්මයක් දැක්කහමද අපි නිවන් දැක්ක කියලා කියන්නේ කුමන ධර්මයක නැතිවීමක් දැක්කහමද? සංයුත්ත නිකායේ හතරවෙනි කාණ්ඩයේ ජාති ධම්ම වර්ගයේ වූ සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ උපනිෂදති වර්ගයේ දරුණම මහණෙනි නුඹලට මම සමුදය ධර්ම කියලා දෙන්නම්. ජාතිය ස්වභාව කොට ධර්ම කියලා දෙන්නම්. ඇතිවීම ස්වභාව කොට ධර්ම කියලා දෙන්නම් කියලා විග්‍රහ විස්තරයක් කියන්නේ. ඒකෙදි මහණෙනි සමුදය ධර්ම මොනවද? ඇතිවීම ස්වභාව කොට ධර්ම මොනවද කියවම පෙන්නනවා. ඇතිවීම ස්වභාව කොට ධර්මයක්. ඇහැට පෙනෙන රූපය ඒ දිනනසා උපදින චක්කු විඥානේ චක්කු සම්පස්සේ ඇහැට පෙනෙන ශේත්‍රය තුල තියෙන සියලු දේ සමුදය ස්වභාව කොට ධර්ම. ඒ ඇහැට පෙනෙන රූප චක්කු විඥානය ඒ උපන ධර්මතා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා කෙනෙකුට පෙනෙනවා. ඒකට කියනවා මොකද්ද? සම්පත්තන් නිරෝධය. ඔගොල්ලෝනේ දකින්න වෙලාව දීර්ඝ වෙන නිසා මම කෙටි කරලා ගන්නවා. මේ වගේම කන ඇතුළත් සත්‍යයක් අහනකොට ඒ ශේත්‍රය අනුව ගිය කනයි සත්‍යය ඇතුළත් සියලු චිත්ත ජයසිකට ධර්ම ටික ඔක්කොම සමුදය ස්වභාව කොට දානවා. නාසයෙන් ගන්ධයක් ආග්‍රහණය කරනකොට, දිවෙන් රසයක් ආග්‍රහණය කරනකොට, කය ස්පර්ශයක් ලබනකොට, සිතෙන් ධර්මාරම්භයක් සිහි කරනකොට මේ ඔක්කොම සමුදය ස්වභාව කොට දානවා. මේ හැම එකක්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා කෙනෙක් දැක්කොත් කෙනෙක් දකිනවා නම් අන්නේ දැක්මට කියනවා මොකක්ද? නිවන් දකිනවා කියලා. හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඒක මොන කියන්නේ? අපි පොඩ්ඩක් බලමු. අපි දුරටම අපි කාලය වැය කරන එකේ ප්‍රයෝජනයක් මේ විදිහට ගන්න. හොඳයි. පින්වතුන්ට අද දවසේදී ඇහෙන් රූපයක් දැක්කොත් දැකපු රූපය හටගෙන නිරුද්ධ වෙනවා කියලා පෙනෙනවද නැත්නම් ඇති බවට තියෙනවා කියලා දැනෙනවද? ඇති බවට තියෙනවා කියලා දැනෙනවා. මේ ඇහෙන් ස්ථාන 10ක් හරි 100ක් හරි දැක්කොත් දකින හැම දෙයක්ම එතකොට සමුදය ස්වභාව කොට ඇති ධර්මයක් තමයි රූපය. දකින හැම රූපයක්ම ඇති බවට ඕගලන්ට ඉතුරු වෙනවද නැද්ද? ඉතුරු වෙනවා. ඒ කියන්නේ සම්බන්තං නිරෝධං. ඒ සියල්ල දැකීම පස්සේ නිරුද්ධ වෙන බව අපිට එහෙනම් පේනවද? පේන්නේ. යම් ශේත්‍රයකදී රූපාදී අරමුණු දකින ගානේ අවස්ථාවට ඉපද නිරුද්ධ වෙනවා. නමුත් අපිට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින අපිට හතර ඉරියව්වෙම ඇහැ ඇති බව දැනෙනවද? ඇහැ නැති වෙනවා කියලාද දැනෙන්නේ? එතකොට
ඇස් රූපය දෙක ඇති බවට දැනෙනවනම් ඒ අනුව ගියා වූ චිත්තචෛතසික සියල්ලම ඇති බවට අපිට හම්බෙලා තියෙනවා. එතකොට රූපයක් දකින්නකොට දකින්න ශේත්‍රය තුල තියෙන හටගත්තා වූ සියලුම දේ නිරුද්ධ වෙනවා කියලා අපිට කෙනෙලා නැහැ. ඇති බවට ඉතියි. ශබ්දයක් ඇහුවොත් හටගත්තු ශබ්දය හේතුන්ගෙන් හටගත්ත එක. ඒක ඉතුරු නැතුව නැති වෙනවා කියලා අපිට පේනවද? අපි කියමු කවුරු හරි මොහොර දෙයක් කිව්වොත් දකින්නකොට අහවල තමයි අරක කිව්වේ කියලා ඔයගොල්ලන් හිතනවද නැද්ද? එහෙනම් නැති වෙලාද? දැරි වෙලා කියපු සද්ද නැති වෙලා තිබුණා නම් ඔයගොල්ලන්ට දැනුපයි එහෙම ඉන්න පුළුවන්ද? දැනුම් එහෙම කියන්න පුළුවන්ද? එහෙනම් සද්ද නැති වෙලාද? ඔයගොල්ලන්ට අපිට නැති වෙලා තියනවද? නෑ. සද්දේ ඉතුරුයි. ඒ වගේම යම් කිසි ගන්ධයක් අහග්‍රහණය කළොත් දකින්නකොටම මෙන්න මේ මලෙන් අර සුවඳ එන්නේ කියන එක ඔයගලන්ට තියෙනවද නැද්ද? තියෙනවා. රසයක් ලැබුවා. මේ රසය අහවල් දෙයි කියලා ඔයගලන්ට හොයාගෙන යන්න පුළුවන් මට්ටමක තියෙනවද නැද්ද? තියෙනවා. කයින් යම් කිසි ස්පර්ශයක් ලැබුවොත් අහන් අර වස්තුවයි මගේ ඇඟේ හැපුණේ කියලා දැනුමක් ඔයගලන්ට තියෙනවද නැද්ද? තියෙනවා. හිතේ මොනවා හරි දෙයක් හිතුවොත් හිතන කෙනා හෝ දේ ඔයගලන්ට අද දවසේදී ඉන්නවද නැද්ද? හිතන විතරකේ ඇති වෙලා නැති වෙන බවද පෙනෙන්නේ ඇති බවද පෙනෙන්නේ? ඇති බවද. එහෙනම් ඒකෙන් කියනවා ඔයගලන්ට නිවන් පෙනෙන්නේ නැහැ කියලා, නිවන් දැක්කේ නැහැ කියලා. සමුදය ස්වභාව කොට ඇති සියලු ධර්ම නිරුද්ධ වෙනවා කියලා ඔයගලන්ට පෙනෙන්නේ නැති බව පැහැදිලි නේද? බුදුරජාණන් වහන්සේ පිරිසිදු කෙලෙස් රජස් නැති කෙලෙස් මල නැති පිරිසිදු දහම් නැහැ කියලා කිව්වේ හටගත් දෙයට නෙමෙයි. හටගත් දේ යම්කිසි සමුදය ධම්මං සබ්බං තං ඒ සියල්ල නිරුද්ධ ධම්ම. නිරුද්ධ වුණා කියලා පෙනෙනවා නම් ආගේ පෙනීමයි කෙලෙස් රජස් නැති කෙලෙස් මල නැති පිරිසිදු දහම් නැහැ කියලා කියන්නේ. ඒ ධම්ම හැ පහළොනොත් ඒකට කියන චක්කෝ මුදපාදි ඥානං මුදපාදි පඤ්ඤා උදපාදි විචා උදපාදි ආලෝක උදපාදි කියලා. ධම්ම ඇහැ පහළ වුණා, ඥානය පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා කියලා කියනවා. හටගත්ත හැම දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියලා දැක්කොත් ඒකට රූපයක්වත් උගලන ඉතුරු වෙයිද? වේදනාවක් ඉතුරු වෙයිද? සංඥාවක් ඉතුරු වෙයිද? සංකාරයක් ඉතුරු වෙයිද? විඥානයක් ඉතුරු වෙයිද? නැහැ. හටගත්ත හැම දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියලා දැක්කොත් ඇහැ හෝ රූපය හෝ ඉතුරු වෙන්න පුළුවන්ද? කන නාසය එක ආයතන වලින් කිසිවක් ඉතුරු වෙන්න පුළුවන්ද? හටගත්ත හැම දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියලා පෙනෙනවා නම් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියලා අටොස් ධාතු යමක් ඉතුරු වෙන්න පුළුවන්ද? නැහැ. මෙතනදී හටගත්ත දේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා නොදකිනකොට, නිවන නොදකිනකොට ඒ වෙනුවට හැදෙනවා භවය. භවය කියලා කියන්නේ මොකද්ද? දැකපු අහපු හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා තමන් වටා විමානයක් හැදෙනවා. ඒ විමානේ තමයි අපි ඉන්න වටාවට හැදෙන විමානට කියනවා කාම භවය කියලා. ඔය කාම භවයේ තුල තමයි ජරා මරණ දුක් විඳින්න පුළුවන් හැකියාව තියෙන්නේ. නේද? ඒ වස්තු, දේවල්, දුර්වල යානවාන් විතරක් ඔක්කොම තියෙන්නේ දැකපු අහපු හැම දෙයක්ම එකතු වෙනවා. දැන් ලෝකයේ කියන එක තියෙන්නේ අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලයක් ඇත්ත කරගෙන. ලෝකයට නෑ අතීතය නිරුද්ධ වෙච්චකම. ලෝකයට නෑ අනාගතය නෝපන්නකම. ලෝකේ හැදිලා තියෙන්නේ නිරුද්ධ වෙච්ච තැනකින් නෙවෙයි. අපි අතීතය කියන්නේ නැති වෙච්ච නිරුද්ධ වෙච්ච දෙයක් කියලා කිව්වට අපි අතීතය හඳුනගෙන තින්නේ වැරදි විදිහට. අපි හිතාගෙන ඉන්නේ දක්වපු අහපු හැම දෙයක්ම තියෙන හැබැයි කාලය විතරක් ගිහිල්ලා ගියා වගේ දැනගන්න.
එහෙම නෙමෙයි අපි අතීතය හඳුනගන්න තියෙන්නේ. නමුත් ඇත්තම සිද්ධිය දැකපුවාම හැම දෙයක්ම තියෙන්නේ කාලය විතර ගිවිලා ගියා එකට අතීතය නිරුද්ධයි කියන්නේ. අතීතය නිරුද්ධ වුණා නම් දැකපු සිද්ධාන්තම නැති වෙන්න ඕනේ නේද? අහපු සිද්ධාන්තම නැති වෙන්න ඕනේ නේද? ඒ නැති බව හම්බ වුණා නම් අපිට හම්බ වෙන අනිවල නමුත් ලෝකෙට හම්බ වෙන්නේ නැහැ. ලෝකයේ ඇදලා තියෙන අවිද්‍යාවයි. ඒකයි ලෝකෙට අතීතය කියලා එකක් තියෙනවා. අනාගතය කියලා එකක් ලෝකෙට ඉපදිලා නැති කමක් නැහැ. ලෝකෙට අනාගතය කියලා එකක් තියෙනවා. හෙට වැඩට යන්න පුළුවන් ගොඩ නැගිලා අදම උපුදුම වලට තියෙනවා. තියෙන නිසා ඒක රෝසික උපුදුම වල වැඩට යන්නේ. එහෙම නැතුව තාම ආවේ නැති නාගත පැමිණෙන්නේ නැහැ. එහෙම ගොඩ නැගිලා නැහැ. හෙට උපන්දවගෙන පරිහරණය කරන කියන තැනකින් ඉන්නවද? නෑ. ඒක ඔයගොල්ලෝ දෙන්නේ නරම අතීතයත් නූපන් අනාගතයත් කියන දෙක මනෝමයෙන් හදාගත්ත පැවැත්මක් තුළ යොගලුගේ අපේ ලෝකේ තියෙනවා. භවය කියන්නේ අන්නේ වගේ තැන. භවය කියලා කියන්නේ විඥානයේ මායාව කියලා කියන්නේ මේ ටික අතරින් මේ එකමෙන්ට මොකක් කෙරවලට වටිනා මේ දර්ශනේ වටිනා තැන දීලා ඉතාම කෙටිම කෙටි නිවනට යන්න යොදුන් 100ක් දිග මඟක් නම් යොදුනක්ව දිගටි වැඩක් මම ඕගොල්ලන්ට දෙනවා මේ ටික කියලා දෙන්න. හරිද? කෙටිම කෙටි මඟ. හැබැයි සහේතුකව වෙන්නට ඕනේ. ඕගොල්ලෝ අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ නිවන් දකින්නවා කියලා කියන්නේ මෙන්න මේ දර්ශනය මාතුල උපදවාගත්ත දවසටයි කියන එක පැහැදිලිව තියෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නවා දැන් නිවන් දැක්ක හැකි නිවන් දැක්ක කියලා කියන්නේ මොකක්ද? හටගත්ත සියලු දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියලා යම් කලක දැක්කෝ දකින්න පුළුවන් නම් ඒකට කියනවා නිවන් දැක්ක කියලා. හැබැයි අද දවසේදී ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ තාම නිවන් දැක්කේ නැහැ කියලා. ඒකට සාක්ෂියක් හැටියට තමන්ම දන්නවා මොකද්ද? හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා අපිට පේන්නේ හටගත්ත හැම දෙයක්ම ඇති බවටමයි පේන්නේ කියලා දන්න හින්දා ඔයගොල්ලෝ දන්නවා තාම නිවන් දැක්කේ නැහැ. නිවන පිළිබඳ නුවණවත් අපිට නැහැ කියලා දැනගන්නට ඕනේ. ඇයි ඒ? හටගත්ත දේ නිරුද්ධයි කියන එක අපි කියමුකෝ දැන් ඔබතුමාලට ගෙදර සිහි කරනකොට දැන් මම දැකපු ගෙදර එහෙ නෑ කිව්වත් හිත පිළිගන්නවද? හිත සැකදෙනවද? ගෑවෙනවද? ගෑවිලවත් තියෙනවද? ඒ කියන්නේ නිරෝධ ඥානේ තත්සමයක්වත් අපි තුල නෑ. අපි තාම ලෝකෙම ඇත්තයි කියන එක කියන්නේ. ලෝකෝත්තර නුවණ කියන එක අපි ගාව තාම ශේෂයක්වත් නෑ කියන එක කියනවා. හටගත්ත දේ නිරුද්ධ බව හිතට සැකදෙන්නවත් නෑ අපිට. හිතට නගා ගන්නවත් නෑ කියන එකක් කියනවා. ඇති බවට හම්බ වෙන විශේෂයට කියන භවය. භවයයි නිවනයි කියන එක දෙක එකටම තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා නිවන් දැක්කොත් නැති වෙන්නේ මොකද්ද? භවය. ලෝකය. භවය තිබුණොත් නිවන නැහැ. දැන් බලන්න හටගත්ත හැම දෙයක්ම නිරුද්ධයි කියන දර්ශනය ඔයගොල්ලන්ට නැති වුනහම ඇති බවට භවය හැදලා තියෙනවද නැද්ද බලන්න. දැන් භවයේ තියෙන හින්දා හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියලා පේනවද කියලා බලන්න. එතකොට නිවන් දැක්කේ නැත්තම් ඉතුරු වෙන්නේ මොකද්ද? භවය. භවයේ තිබුණොත් නිවන් දැක්කේ නැහැ. මොකද දැනටමත් ඇති බවට හිතාගෙන ඕගොල්ලෝ ඉන්නකොට තාම දැක්කෙත් නැති ගෙදර තියනවා කියලා හිතාගෙන ඉන්නකොට ඉන්න තැනට ගියාම පෙනෙන දේ පෙර නොතිවීම හටගත්තා කියලා පෙනුනොත් තමයි පුදු වෙන්නේ. ඇයි යන්න කලිනුත් තියෙනවා. ඊට පස්සේ ආපහු එනකොට ඉතුරු නැතුව නැති වුණා කියලා පෙවුනොත් තමයි පුදු වෙන්නේ. තිබුණු දේ තියෙන්න වෙනවා මිසක නැති වෙන්න පුළුවන්. අපි කතා කරන ටික නැතුවෙච්ච නම් ඉස්සරහට යනවා. මේකේ හොඳ තැනක තියෙනවා. එතකොට භවය තුල එක ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි දකින දේ එකතු වෙනවා. විමානයක් හැදෙනවා වගේ විමාන පොළොල් වෙනවා. අපි නිකම්ම කිව්වොත් සබස්
තස්සර නිදන්දේක්ඛවේ චිත්තං පංචකෝ ආගන්තුකෙහි උපක්ඛලේසී උපක්ඛලිටං. බුදුරජාණන් අපි දේශනා කරන මානෙන්නේ මේ හිත ස්වභාවයෙන්ම ප්‍රභාසවයි. ආගන්තුක උපක්ඛලේශ නිසායි හේතු වෙලා තියෙන්නේ. අපිට කොහොමද කරන්නේ? අපේ රූපසිනාත්‍යයේ කාමරේ ඇතුලේ බඩු මුට්ටු කොහොමද තියෙන්නේ කියලා අපිට ඉස්සෙල්ලා දැකලා මට නම් හිතන්න බෑ. 100ට නගා ගන්නත් ඒ කියන්නේ මගේ මනස තුල දැන් ඒ වගේ නිමිත්තක් නැතිකම ප්‍රකාශකයි. මේ උපමාව ගන්න. දැන් මෙතනද සිහි කරන්න පුළුවන් ඒ වගේ නිමිත්තක් මගේ මනස තුල නැත් ප්‍රකාශකයි. හැබැයි මම කාමරේට ගිහිල්ලා කලේ ඇහින් මනන එක විතරයි මට පිටාරේ. ඇවිල්ලා ඉඳගත්තොත් දැන් මට මෙහෙම දෙයක් තියෙනවා කියලා සිහි කළ හැකිද නැද්ද? සීකලකේ මුලින් එහෙම සීකලේ හැකියාව කිව්වද මට නෑ ප්‍රභාසර එහෙම මොකුත් නිමිත්ත නැති තැන හිටියා. දැන් බලන්න ආගන්තුක නිමිත්තක් එකතු වෙලා නැද්ද කියලා ඇහැ පරිහරණය කළා ආව විතරයි ඇහැ එකතු වෙලා. රූපේ දැකපු රූපේ එකතු වෙලා. මොකද මෙතෙන්ද මට කිව්ව හැකේක මගේ කාමරේ ඇඳ තියෙන මෙතන ඇඳගාව තියෙන මේක තියෙන මෙතන නේද මොනවද කියලා ඕන හිතන්න පුළුවන්. එතකොට ප්‍රභාස්වර මනසට තව එක නිමිත්තක් ආගන්තුක නිමිත්තක් එකතු වෙලා කිව්වලා නැද්ද? ඔය වගේ ඔබත් මාත් ඉපදෙන දවසේ අපේ මනසට තිබුණේ නැහැ මෙහෙම අය ඉන්නවා මෙහෙම අය ඉන්නවා මෙහෙම දේවල් තියෙනවා කියන නිමිති ගොන්නක් තිබුණේ නැහැ. භවයක් ඇතුළත තිබුණේ නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හසගත ආයතන ටික විතරයි තිබුණේ. ඒ ආයතන ටික හේතු නිරුද්ධ වෙන ලක්ෂණයකුත් තිබුණා. හැබැයි අපි ගාව එකම එක වරදක් විතරයි අපි සම්පතව තිබුණේ. හේතු නිසා හටගත්ත දේ හේතු නිරුද්ධ වෙනවා කියන තැන දකින්න බව සම්පාදනය කර නොගත්ත අවිද්‍යාව නැමැති ධර්මතාව විතරයි අපි සම්පතේ තිබුණේ. එයා ඉන්ද්‍රිය මොහොකුණා යන්න එකින් එක අපිට එකතු කළා. දැන් අද දවසේදී ඔබතුමන්ලට කිසිම වෙලාවක බොරු කරන්න බැරි විදිහට ඇත්තම කළා. සතර මහා ධාතු තුල ඔයගොල්ලෝව බැඳලා තබලා මිදෙන්න නොදෙන ඔය මානසික මට්ටම හැදුවේ අවිද්‍යාව පියාදලා ආගන්තුක උපක්ලේශකයි. අද ඔයගොල්ලන්ට හිතේකින්වත් හිතන්න බෑ දරුවා කියන එක මගේ මනස තුළ තියෙන විතරක් මාත්‍රකින්ද පේන්නේ නැහැ. ඒ මොකද කාම ලෝකේ නෑ එහෙනම්. එතකොට මම මේකත් භවයේ සකස් වෙච්ච හැටි ඔයගොල්ලන්ට තේරෙන්නේ මුලදී ඉඳගත්ත මේ ආසනෙ ඉඳගත්ත මට මෙතුමගේ කාමරයේ සිහි කරගන්න බැරි තැනක් තිබුණා නම් ඉතින් සිහි කරන්න එතන තියෙන දේ සිහි කරන්න පුළුවන් දැන් සිහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් ඒබඳු නිමිත්තක් මගේ මනසේ නැති බව පැහැදිලිමයිනේ. ගිහිල්ලා බැලුවා කියලා කියන්නේ මම ඇහැ පරිහරණය කළා රූපේ පරිහරණය කළා දෝෂෙ විතරයි මම කළේ. නිරායාසයෙන් පුද්ගල භාවයක් අවශ්‍ය නැහැ. ඇහෙන් බලනවා කියන ධර්මතාවයේ විතරමයි අවශ්‍ය. මෙතෙන් එනකොට ආගන්තුක උපක්ලේශයක් එකතු වෙලා දැන් මට අර කාමරේ තිබුණු මේ දුක තිබුණු අර පුතනක් හරි උටයි නේද මට ගන්න තිබ්බේ කියලා හරි කුසල සහගතව අකුසල සහගතව ඕන තරම් හිතින් කින් කරන නිමිති ටිකක් නෙමෙයි මට එකතුනේ. එතකොට මට ඕනේ වුණේ නේද අද ඕගොල්ලන්ට මේ හැදිලා තියෙන භවය නිවන නොදැක්ක නිසා භවය හැදුනා. දැන් අනිත් පැත්ත වෙලා මොකද්ද භවයේ තියෙන හින්දා නිවන් දකින්නේ. අන්‍යමඤ්ඤ ප්‍රත්‍යක් තියෙනවා. මේ කෝටුව නිසා මේ කෝටුව නිසා මේ කෝටු දෙක වැටෙන්න ඕනෝන් උපකාරය නිසා. නිවන නොදකින නිසා භවයේ තියෙනවා භවයේ තියෙන හින්දා නිවන් දකින්නේ. අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය වෙලා. දැන් ඕගලන්ට භවයේ හින්දා හටගත් ඇති බවට හම් වෙන නිසා හටගත් දේ නිරුද්ධයි කියන එක පේන්නේ. හටගත් දේ නිරුද්ධයි කියලා නොදකින නිසාම ඇති බවට හැදිලා. කියන තැනක ඕගොල්ලෝ ඉන්නේ අපි ඉන්නේ. හැබැයි මෙතනින් එකක් ඉස්සර වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ ඉස්සලා කෙලෙස් තණ්හාවටයි නිරුද්ධ වෙන්නේ. ඒ කියන්නේ හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක පෙනෙන්නේ නැත්තේ භවය නිසා. තියෙනවා ඉන්නවා කියලා Tamanට පින්වතුන් ගාව ඔය කියන මානසික මට්ටම
යම් දිනක යම් තාක් දුර නොවේද ඒ තාක් ඔගොල්ලෝ නිවන් දකින්නේ නැහැ කියන එක දකින්න. මොකද දැනගන්න සංකල්පයක් නෙමෙයි නිවන් දකිනවා කියන්නේ. ඇහි යම් රූපයක් දැක්කොත් අහකට යනකොට දැකපු සිද්ධියේ ඉතුරු නැතුවම නැති වෙනවා කියන එක පෙනුනොත් ඕගොල්ලන්ට ඔයගොල්ලන්ගේ නෑදෑයෝ වස්තු ඔයගොල්ලෝ ඉතුරු කරලා ඉන්නේ නිරායාසයෙන් වෙන්නේ. එතකොට හටගත් දේ නිරුද්ධයි කියලා නිවන් දකින්න නම් භවය නැති වෙන්න ඕනේ. භවය නැති වෙන්නේ කොහොමද? මේ හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා අපිට හම්බ වෙන මානසික මට්ටමින් අපි මිදෙන්නේ කොහොමද? මේ භවය අයින් කරන්නේ කොහොමද? ඒ භවය අයින් කරන්න තියෙන්නේ එකම එක ක්‍රමයකින්. හිතලා අයින් කරන්න බෑ. උපාදාන නිරෝධෝ භව නිරෝධා. ආරමුණු පංච උපාදාන ස්කන්ධයේ උපාදාන කර නොගන්නවා කියන සිද්ධිය ඕගොල්ලෝ කළොත් මේ භවයේ අයින් වෙනවා කියන එක ඉබේම වෙනවා. ඕගොල්ලෝ වට අතින වලල්ල අයින් වෙනවා කියන එක નિરાයාසයෙන් වෙනවා. ඒක සඳහා ඕගොල්ලන්ට කරන්න තියෙන එක දෙයයි. නිවන් දකින්න වෙහෙසෙන්න එපා භවය අයින් කරගන්න. භවය අයින් කරන්න වෙහෙසෙන්න එපා. උපාදානය දුරු කරගන්න. උපාදානය කියන්නේ මොකක්ද? ඔගොල්ලෝ එක තැනකට වෙලා ඉන්නකොට හිතට සිහි වෙන දේ ඇත්තයි කියලා පිළි අරගෙන ඒ තුල හැදෙන කමතයි උපාදාන වලින් ඉන්නවා කියලා කියන්නේ. හිතේ රූපයක් පිළි කරගන්නකොට ඔගොල්ලෝ ඒක පිළිගන්නේ ආධර්ම මතක් වෙනවා. ඕන මතක් වෙනවා. යාළුවා මතක් වුණා කියලා ඒක අත්වාද උපාදානයකින් හෝ කාම උපාදානයකින් හෝ සීවෙන අරමුණු ඇත්ත වෙච්ච පිළිගත් මානසික මට්ටමටයි පංච උපාදාන ස්කන්ධේ උපාදාන වලින් හැදෙනවා කියලා කියන්නේ. ඔය ගතිය අපේ මනස තුල ඇතිතා දැකපුවහපු දේවල් එකතු වෙනවා දැකපුවහපු දේවල් කියනවා කියන වටපිටාව අතහැරෙන්නේ. හොඳයි. අපි තණ්හා උපාදානය මෙතන කොහොමද? කොහොමද එන උපාදාන වශයෙන් දකින අරමුණ ඇත්ත කර නොගන්න එකකින් කොහොමද අපි අත්හැරෙන්නේ? ඒකට ක්‍රමයක් තියෙන්නේ. ඒකට හේතුව විපාක ස්කන්ධ ටිකේ ඇත්ත ඇති නොදන්නාකම. පංච උපාදාන ස්කන්ධයේ පිරිසිදු නොදන්නාකම තමයි උපාදාන වශයෙන් හැදෙන්න තිබුණු දෝෂය. ස්කන්ධ ටිකේ ඇත්ත නොදකින කමයි පුද්ගලයෙක් විදිහට ගන්න හේතුව. එතකොට පංච උපාදාන ස්කන්ධය පිරිසිදු නොදන්නකොට පංච උපාදාන ස්කන්ධයක ඇත්ත ඇති නොදකින කෙනාට උපදින හැම නිමිත්තක්ම කාම වස්තුවක් විදිහට පුද්ගලයෙක් විදිහට ඇත්ත කරගෙන හැසිරෙන ඇරෙන්න වෙන යන්න තීත්‍රයක් ඇත්තෙම නැහැ. මතක තියාගන්න තවම පැහැදිලි කරනවා. ස්කන්ධ ටික ස්කන්ධයන්ගේ ඇත්ත ඇති නොදැක්ක ලෝකයකට කෙනෙකුට උපදින ආරමුණ හිතට සිහිවෙන දේ පිළිගන්න තියෙන එක ක්‍රමයක් විතරයි. ඒ සිහිවෙන උපදින හැම අරමුණක්ම වස්තුවක් දෙයක් සිහිවෙච්ච හැටියට හෝ උද්දේශ සත්‍යයක් සිහිවෙච්ච හැටියට විතරයි පිළිගන්න තියෙන්නේ. ඒ විදිහට පිළිඅරගෙන හිතින් කියින් කළොත් භවය හැදෙනවා. භවය හැදුනොත් අටගත දේ නිරුද්ධ වෙනවා කියන එක පෙන්නේ නැහැ. නිවන් දකින්නේ නැහැ. නිවන දකින්න බැරුනේ භවය නිසා භවය ඇති උනේ උපාදානය නිසා උපාදානය ඇති උනේ ස්කන්ධ ටික පිළිසිඳ දන්නාකම නිසා කියන පැවැත්මක් අපි තුල નિરાයාසයෙන් සිද්ධ වෙවි තියෙන තැනක බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා අපිට කියලා දුන්නා පංච උපාදාන ස්කන්ධයේ ඇත්ත ඇති හැටි. රූප උපාදාන ස්කන්ධය අපි උපාදාන වශයෙන් අරගෙන තියෙන රූපය
ඇත්ත ඇති හැටි කියනවා පෙන්වලා දුන්නා. චක්කුං අනත්තා රූප අනත්තා. මේ පෙනෙන රූප අනාත්මයි කියලා පෙන්වනවා. ඊට පස්සේ පෙනෙන රූප අනාත්මයි කියලා පෙන්නලා එපමණිකුත් තථාගතයන් වහන්සේ නිකන් හිටියේ නැහැ. ඕගොල්ලෝ ගවේෂණය කරලා බලා ගන්න ආත්මද අනාත්මද කියලා සතිපට්ඨාන කායගත සතිය අපි අතට දුන්නා. අපිද බුදුරජාණන් වහන්සේ රූප අනාත්මයි කියලා දේශනා කළාට එතනින් අතර නොවි. අපිද රූපේ සම්මර්ෂණය කරලා බැලුවා. මොකක්ද? කේසලෝනියත සම්මස් කියන කුණප කොටස් 32ක් තියෙනවා. එකක් එකකට එක කොටසක්වත් සත්‍යතු කෙලෙක් නෙවෙයි කියලා අපිට තේරෙනවා. ඒ බඳු කලාප කොටස් 32 කුයි මේක කියන්නේ එනිසා සත්‍යපුද්ගල නොවන ධර්මයකුයි කියලා අපිට තේරෙනවා. ඒකම ධාතු වශයෙන් බැලුවා කියලා. මේ ශරීරේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු තියෙන්නේ කියලා බැලුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා අපිට තේරුණා අපි මේ රූප වල සැකස්ම කොටස් 32ක් සතර මහා ධාතුයි කියලා අපිට දැක්කා. ඒකම සතර මහා ධාතු එකක්ව සත්වෝ පුද්ගලෝ ආත්ම නෙමෙයි කියලා අපිට තේරුණා. ඊට පස්සේ හොඳයි රූපේ අනාත්ම වුණාට ආත්ම හේතුවකින් හැදෙන්න පුළුවන් කියලා අපිට හිතෙන්න පුළුවන් නිසා හේතුවක් වෙනවා බුදුරජාණන්. කනබුන බත්පාන් කවතු උන්නට වගේ ආහාරයෙන් තමයි රූපය හැදිලා තියෙන්නේ. එහෙනම් හේතුව තුලවත් කෙනෙක් ආත්මයක් නැහැ කියලා පෙන්වනවා. පෙන්වුවාම බුදුරජාණන් වහන්සේ පෙන්වපු නිසා නෙමෙයි අපි දැල්වම අපිට ඇත්තයි කියලා තේරුණා. ඔන්න උතන තමයි අපිට තියෙන එකම එක සැනසෙල්ල. ඒ කියන්නේ දැන් අපි සත්‍ය අධ්‍යක්ීමක් කරගන්නට ඕනේ. මෙන්න මෙතෙන්දී අපි ප්‍රඥාවන්ත වෙන්නට ඕනේ. අපි දැක්කා යම්තා රූප තියෙන හැම රූපයක්ම චත්තාරෝච මහ භූත යතුනච මහ භූතන උපාදාය රූප. සතර මහා ධාතුයි සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයි කියලා රූපවල තියෙනවා නම් ඒ බඳු අනාත්ම ලක්ෂණයක් විතර තියෙන වෙන මොනවද තියෙනවද? අතීතේ වේවා අනාගතේ වේවා වර්තමාන වේවා තමා තුළ වේවා බාහිර වේවා යම් රූපයක් තියෙනවා සතර මහා ධාතු උපාදාය රූපයි නැතිනම් කුණු කොටස් දෙකක් අනාත්මයි කියලා ගවේෂණය කරලා බැලුවාම අපිට උත්තරයක් එනවා කෙටි. මොකක්ද? හැම තැනම රූපස්කන්ධකෙම හැම තැනම විසිරලා තියෙන ওই රූප ටිකේ ඇත්ත සත්‍ය පුද්ගල නොවන අනාත්ම ධර්මතාවයක් නම් එහෙනම් ඒවා ආත්ම කළා පුද්ගලයෙක් කළා සත්‍යයේ කළා දෙන්නන එකම එක තැනයි තියෙන්නේ කියන උත්තරයක් ආවා. ඒ තමයි මන ආයතනයේ විතරමයි කියන්නේ. සත්‍ය පුද්ගල භාවයට සිහි වෙනවා නම් සිහි වෙන්නේ දැන් මෙයාට කෙටි දර්ශනයක් ආවා. මේ සත්‍ය තුල මෙයාට පිටියක් දැන් ආයේ අනාත්මයි කියලා බලන්න එකක් ගන්න යන්න ඕනේ. යන්න ඕනේද? ඕනේ. උත්තරේ ගත්ත භාවිතේට හැම රූපයක්ම අනාත්මයි නම් සතර මහා ධාතුන් නම් මහ භූත උපාදාය රූපන දෙවියන්ගේ රූප තියෙන්න බෑ. මිනිස්යන්ගේ රූප තියෙන්න බෑ. යක්කුන්ගේ රූප තියෙන්න බෑ. ත්‍රිවිධයන්ගේ රූප තියෙන්න බෑ. ඇයි? හැම රූපයකම ඇත්ත කියන තැන යාගේ මනස පිළිලා. එහෙනම් ඒබඳු රූප දෙවියෝ කරගෙන, ඒබඳු රූප මිනිස්යෝ කරගෙන, ඒබඳු රූප ත්‍රිවිධය යක්කු කරගෙන සිත් උපදින ගතිය තමයි නේද තියෙන්නේ කියලා මේ ලෝකයේ සකස් වෙලා තියෙන එකම එක මන ආයතනයකින් කියන තැනකට එයාට උත්තරයක් හම්බුනා. දැන් ගොඩාක් දැන් අවශ්‍ය නැහැ ගවේෂණය කරන්න. එයා දන්නවා සත්පුද්ගල භාවයට සිහි වෙනවනම් සිහි වෙන්නේ අවිද්‍යාව ආදී කෙලෙස් ටික උදව් කරගෙන මනෝ විඥාන මට්ටමින් විතරමයි. මේක ඇහෙන් බලනකොට පුද්ගලයෙක් කියලා දැනුණා දැනනකම තියෙන මනෝ විඥාන මට්ටමේම විතරයි. එදා ඉඳලා එයා දන්නවා එහෙනම් මම හිත දැක්ක යුතුයි.
හිත රැකේ යුතුයි. එයාට එක වැඩයි හම්බුනේ කැටි කරලා මොකද්ද? තමන්ගේ හිත ගැන වග බලාගත යුතුයි කියන උත්තරය ගන්නවා. තමන්ට හිතෙන තරමක් සිතුවිලි උපදින පුද්ගල සත්ත්ව භාවයකින්මයි. සත්ත්ව පුද්ගල භාවයකින් උපදින සිතුවිලි සත්ත්ව පුද්ගල භාවයේ ඇත්ත වෙලා හිතින් කිරින් කෙරුවොත් මම පංච උපාදානස්කන්ධයට උපාදානවයි ඉන්නේ කියලා අපි එයා දන්නවා. හිතට සිතුවිල්ල සිහි වෙනකොට සිහි වෙන සිතුවිල්ල ඇත්තටම කෙනෙක් මතක් වුණා කියන තැනකින් හඳුනගෙන ඒකට තමන් ප්‍රතිඋත්තර දෙන්න බැඳුනොත් ඒ අරමුණ ඔයාව යට කෙරුවා. ඒ කියන්නේ බොරුව තමන්ව යට කරනවා. තමන්ව කොහොමද හිතින් කිරින් කරවන්න පෙළඹුවා. ඒ කියන්නේ උපාදාන කෙරුවා. උපාදාන වුණොත් ඇති වෙනව මොකද්ද? භවය. භවය ඇති වෙනකොට නිවන පේන්නේ. එයා දන්නවා දැන් වෙනදට වඩා වෙනස් තැනක් තියෙනවා. එයාට භූමියක් තියෙනවා උපදින අරමුණ උපාදාන නොවෙන්න. වෙනදට ක්‍රමයක් තිබුණේ නැහැ. මොකද්ද? හැම රූපයක්ම සතර මහා ධාතුයි උපාදාය රූපයි නම් තියෙන්නේ. පුද්ගල භාවයට සිහි වෙන දේ මනෝමමයි විතරකයක්මයි කියලා හඳුනගත්ත හයියක් යාගේ ජීවිතේට. අර සත්‍ය තමයි එකම හයිය. කොච්චර දරුවෝ ඉන්නවා, ගෙදෙන්ද ඉන්නවා, මාත්‍යා ඉන්නවා, මිනිස්සු ඉන්නවා, නෑදෑයෝ යාළුවෝ ඉන්නවා කියලාමයි පෙනෙන්නේ. නමුත් එයා දන්නවා රූප තිබුණා නම් තිබුණේ තියෙනම නම් තියෙන්නේ හැම රූපයකම අනාත්ම වූ පැවැත්මක් තියෙන්නේ කියලා දැක්කහම ඒක එයාට හයියක්. ආපහු අතීතයට ගිහිල්ලා බලන්න ඕනේ නැහැ. අනාගතයට ගිහිල්ලා බලන්නත් ඕනේ නැහැ. ඇහැට පෙනුණු රූපයක් කඩලා බලන්න ඕනේ නැහැ. කනට ඇහෙන රූප කඩලා බලන්න ඕනේ නැහැ. හැම රූපයකම ඇත්ත එකමයි. එහෙනම් මේ හැම රූපයක්ම සත්‍යයේ පුද්ගලයේ කියලා පෙන්වලා සිහි කරන ගතිය තියෙන්නේ මනෝමයයි. කියන මේ උත්තරය සම්තක වුණාම යා සතිපට්ඨානයේ අධ්‍යක්ීම විතරයි මාන පරාජයට උපකාර කරට තියෙන්නේ. ඒ කියන්නේ උපදින සිතුවිල්ලක් ඇත්ත වෙලා ඒකට හිතින් කිරින් කරවන්න පොළ ඕගොල්ලෝම පෙළඹුවොත් ඕගොල්ලෝ උපාදාන සහිතයි භවය හැදෙනව නිවන පෙන්නේ ජරා මරණයට ගහගෙන යනවා මායාවේ වසකිට අහු. නමුත් හිතට යම් කිසි අරමුණක් සිහි වෙනකොට සිහි වෙන අරමුණ සතිපට්ඨානයේද හිත කියලා මේ රූපයේද සතර මහා ධාතුයි කියලා බැලුවොත් නැත්තම් විතර්කයක් සිහි වෙනකොට මේ විතර්කයද අනිත්‍යයි කියලා හෝ බැලුවොත් මේ විතර්කය අනාත්මයි කියලා හෝ බැලුවොත් නැත්තම් මේ සිතුවිලි මාත්‍රයක් උපදිනව නේද කියලා හෝ බැලුවොත් ඔබලට කොහෙන්ද? හැබැයි හොඳට තේරුම් ගන්නට ඕනේ උපදින සිතුවිල්ලට ඇයි අනිත්‍යයි කියන්නේ? දැන් ඉස්සෙල්ලා දැන් යමක් සිහි වෙනකොට ඉස්සෙල්ලා සිහි වෙච්ච එක නැහැ. තව ටිකකින් යමක් සිහි වෙනකොට දැන් මේ සිහි වෙච්ච එක තියෙද? නැහැ. එහෙනම් දැන් උච්චර ඇත්ත කරගෙන ආවත් තව ටිකකින් මොකක් හරි සිහි වෙනකොට මේ සිද්ධියක් නැහැ. ඒ හින්දා ඒ ඇත්ත සිහි කළා හෝ අනිත්‍යයි කියනවා. එහෙම නැතිනම් සත්ත්ව පුද්ගල භාවයේ සිහි කරගෙනම රූප උපන්නා සතිපට්ඨාන වඩපු අධ්‍යක්ෂකම කියනවා නෑ. එහෙනම් පුද්ගලික රූප තියෙන්න බෑ. තියෙනවා නම් හැම රූපම සතර මහා ධාතු කියලා ඒ ඇත්ත හෝ සිහි කරගත්තොත් නැත්තම් මේ සිතේ පහළ වෙච්ච සිතුවිලි මාත්‍රයක් නේද කියලා සිහි කරගත්තොත් නැත්තම් මේ සිතින් සිහි කරගත්ත විතර්ක මාත්‍රයක් නේ කියලා සිහි කරගත්තොත්
මොන විදිහකට හරි සිහි වෙන නිමිත්තට ඔගොල්ලෝ කුමන හෝ ධර්මතාවයක් හිතුවොත් ගොඩ යන්න පුළුවන්. ඇයි මේ කොහොමද ගොඩ යන්නේ? අපි කියමු උපදින සිතිවිල්ලේ සත්පුද්ගල භාවයක් නැති අනාත්මයද බැලුවා කියන්නේ. එහෙම නැත්නම් උපදින සිතිවිල්ල අනිත්‍යයි කියලා බැලුවා කියන්නේ. එහෙම නැත්නම් උපදින සිතිවිල්ල ඇත්ත නොවන විදිහට සතර මහා ධාතුයි කියලා උපාදාය රූපයි කියලා බැලුවා කියන්නේ. ඇයි එහෙම බලන්නේ? බැලුවම නිවන් දකින්නද? හොඳට මතක තබා ගන්න ඕනේ. මේ විදිහට බැලුවොත් ඒක උපායක්. එයා දන්නවා එන්න රූපය අනිත්‍යයි කියලා මම බලනකොට ඒ රූපය ඇත්ත වෙලා හිතින් කියින් කරට මම ඉඩ දීලා නැහැ. මේ උපායක්. එහෙම මේ රූපේද අනිත්‍යයි කියලා සිහි කරගන්න බැරි වෙච්ච ගමන් මේ රූපය ඇත්ත කළා ඔගොල්ලෝම හිතින් කියින් කරන්න පොළඹව රාගලීතුම ඇති කරවන්න පොළඹව. ඒ කියන්නේ උපාදාන කරනවා. ඒ මොනොත් භවය හැදෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් උපදින ආරම්භනක උපාදාන වශයෙන් හැතිරෙන්නේ නැති වෙන්නේ. උපායක් හැටියට ඔයගොල්ලෝ ආරම්භක් සිහි වෙනකොටම මේ සිතුවිල්ල අනිත්‍යයි කියලා බලනවා. නැත්නම් මේක සිතුවිල්ලක් කියලා හඳුනා ගන්නවා. තාම එන්නේ දෙතර සිහුණා දරුව සිහුණා කියලා නෑ. දෙවනුවක් ඕගොල්ලෝ ප්‍රායෝගික වුණොත් හුරු වුණොත් ටිකක් හරි මේක විතරකියක් බව හඳුනා ගන්න. පිටුවිල්ලක් බව හඳුනා ගන්න. ඒකෙන් ලැබෙන ලාභේ ලැබෙන වාසිය මොකක්ද? ඔතන නිවන් දකින්න හින්දා නෙමෙයි. මේ ආධ්‍යාත්මික පැත්තෙන් ඒකට හිතින් කියින් වශයෙන් සම්බන්ධ වෙන්නේ නැහැ ආරම්භයට. සිහි වෙන ආරම්භන වෙනම එකක්. දැකපු දේ සිහි කරගන්නවා. හිතේ හැකියාව. භයානකමදී උතන සිහිය පිටුවා ගන්න බැරි වුණොත් ආධ්‍යාත්මික පැත්තෙන් හිතින් කියින් කරන්න ඔගොල්ලෝ දෙවුනුට සම්බන්ධ වෙනවා. මේ සතිපට්ඨාන ප්‍රධානම ලක්ෂණය මොකද්ද? කායන පස්සේ විහෙරති ආත්තාපි සම්පූර්ණව සත්‍යමා විනීය ලෝකී අභිජාතනසා. ලෝකීය මොකද? පංචපාදන ස්කන්ධ ලෝකේ. මේ හැම කෙනෙක්ම හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා තමන්ට සිහි වෙන තැන ඔය සිහිවීමට හේතුව භවය. ඒ කියන්නේ මෙහෙම අය මෙහෙම දේවල් තියෙනවා කියන ගතිය හින්දායි ඔයගොල්ලන්ට සිහි වෙන්නේ. සිහි වෙනකොට ඒ සිහි වෙන හැම අරමුණක් ගන්නම අපි බොහෝ වෙලාවට ලෝභය හෝ ද්වේෂය කියන කාරණා දෙක ඇති වෙනතක් හිතලා තමයි අතාරින්නේ. ඒ කියන්නේ එතකොට උපාදාන සහිතව යදැයි. ඒ උපාදාන සහිතව ලෝභ දේශ දෙක මට්ටමට හිතලා අතහරින වාරය ගානේ වෙලා තියෙන පාඩුව දකින්න. මොකද්ද? දැකපු අහපු හැම දෙයක්ම තියෙනවා කියලා නිරායාසයෙන් තමන් තුළ මේ දැනම ඇදෙනවා. හිතට පහළ වෙන හැම දෙයක්ම ඇත්ත කරගෙන හැසිරෙන මානසික මට්ටම ඇතිතා. ඒ ඇත්ත කරගෙන හැසිරෙන මට්ටම තමයි කියන්නේ උපාදාන වශයෙන් පංච උපාදානස්කන්ධ උපාදානයි කියලා. ඒ හැසිරෙන තා භවය නැති වෙන්නේ. භවය නැති වුණොත් තියෙන දෝෂය, භවයේ තිබුණොත් තියෙන දෝෂය මොකද්ද? හටගත්තු දේ නිරුද්ධයි කියලා අසංකතිට හිත නැමෙන්නේම නැහැ කවදාවත්. නිවන් දකින්නේ නැහැමයි. ඇති වෙච්ච හැම දෙයක්ම ඔගොල්ලෝ අහකට යනකොට නිරායාසයෙන්ම උත්සාහය වුණේ. ඉබේමයි දක්වපු දේවල් එකතු වෙන්නේ. ඇයි? හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන එක නොදැකීම විද්‍යාවද අවිද්‍යාවද? අවිද්‍යාව ප්‍රත්‍යව සංස්කාර වලට දැකපුවහම දේවල් ඇති බවට තමා තුළ රැඳෙන්න අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය වෙනවා. එහෙම නිමිති තිබුණොත් අවිද්‍යාව සංකාරට ප්‍රත්‍ය වූ සංකාරම දෙලට ප්‍රත්‍ය වෙන්නේ. ප්‍රතිසන්දි විඥානයි නැවත මේ වගේ කයක් සවිඥානික කරගෙන ඉපදෙන එක නතර කරන්න බෑ. නිවන් නොදැක්කොත් තියෙන දේ තමයි මොකද්ද? විද්‍යාව පහළ නොවුනොත් අවිද්‍යාව ඉතුරු වෙනවා. අවිද්‍යාව කියන්නේ හටගත්තු දේ නිරුද්ධ වෙනවා කියලා පෙනෙන්නේ. අවිද්‍යාව තිබුණොත් හටගත්ත හැම දෙයක්ම ඇති බවට තමන් තුළ
කර්ම නිමිති රැස් වෙනවා. එහෙම තිබුණොත් නැවත මේ වගේ ප්‍රතිසන්දි වශයෙන් කායකට පැමිණීම නවත්තන්න බෑ. ඉපදීම වෙනවා. ඉපදීම තිබුණොත් ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නස් වලින් ජීවිතේ අඩු නෑම. ජරා මරණ දුක් නැති වෙන්න නම් ඉපදීම නැති වෙන්න වෙනවා. ඉපදීම නැති වෙන්න නම් කර්ම නැති වෙන්න වෙනවා. කර්ම නැති වෙන්න නම් අවිද්‍යාව නැති වෙන්න වෙනවා. අවිද්‍යාව නැති වෙන්න නම් මොකද? විද්‍යාව උපදින්න වෙනවා. යම් කිසි සංවේදම සම්බන්ත නිරෝධම යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තන සියල්ල හේතු නැතිව නැති වෙනවා කියන විද්‍යාව උපන්නවා. විද්‍යාව උපාදෝ අවිද්‍යාව නිරෝධ. එතනට අවිද්‍යාව නිරෝධ. අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධ කියන නිවන් දැක්කොත් ජරා මරණ දුකේ නිරෝධය සාක්ෂාත් වෙනවා කියන ධර්මතාවයක් වෙනවා. ඒකට ඉපදීම නැති වෙනවාමයි නිවන් දැක්කොත්. නිවන දකින්න තියෙන හොඳම සාක්ෂිය එකම ක්‍රමය තමන් තුල තියනවා ඉන්නවා කියලා හැදලා තියෙන මේ භවය නැති වෙන එක. අද මේක නැති ඒ හින්දාමනේ නිවන දකින්න බැරි වෙච්ච ලාසන්නම ළඟම කාරණාව භවය. මොකද නිවන නොදකිපු නිසා භවය හැදුනේ. එහෙනම් භවයට ආසන්නම කාරණාව නිවන නැතිකම. නිවන නොදකින් හැදුණු භවයෙන්ම නිවනවා. ඒ භවය අතහරින්න නම් ඔයගලන්ට වෙනවා උපාදානය නැති ලෝකයේ ඇත්තම නොවෙන්න වෙනවා. කාම ලෝකයේ ඇත්තම වෙන තාක් කාම ලෝකේ කවදාවත් මෙදෙන්නේ නැහැ. හැබැයි ඔයගලන්ට කාම ලෝකයේ ඇත්තලා තියෙන එක chance එකක් තියෙන ඉක්මනට නිදී ගන්න. කාම ලෝකෙම ඔයගලන්ට ඇත්තලා තියෙන සිතුවිලි මාත්‍රයක් තුළ විතරයි. පාඨවි ධාතුව තුල නැහැ ඔයගොල්ලෝ දකින්න සජීවී ඇත්ත පුද්ගලයා. ආපෝ තේජෝ වායු තුල ඔය හිතන ආත්මයක් හෝ පුද්ගලයා නැහැ. ස්පර්ශයෙන් උපදින වේදනා චෛතසිකයේ සත්‍ය පුද්ගලෙක නෙවෙයි. ස්පර්ශයෙන් උපදින සංඥා චෛතසිකයේ සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. ස්පර්ශයෙන් උපදින චේතනා චෛතසික සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. ඔය නාම රූප දෙක නිසා උපදින විඥාන හේතු ප්‍රත්‍ය සත්‍ය පුද්ගලෙක් නෙවෙයි නිසා ස්කන්ධ ටික අනාත්මයි හේද අනාත්ම හේතු ටිකක් නිසා කියන සත්‍යයක් කියන නිසා ඔයගලන්ට කාමයේ සජීව වෙලා තියෙන්නේ කිලස් විතර්ක මාත්‍රයක් තුල පමණයි. ඒකයි අපි සතු ඕගොල්ලෝ සතු එකම වාසනාව වල දවසේදී. ස්කන්ධ ටිකත් එකම කාමයේ ඔයගලන්ට ඇත්ත කියලා තිබුණා නම් නිදී ගන්න ඔය රූප ටිකම අයින් කරන්න බෑ. ඒත් බැරි. නමුත් ඒ තුල කිසිදු විස දෝෂයක් තවරලා නැහැ. ඒ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා මුළු ලෝකෙම ඇත්ත කරගෙන පහළ වෙන විතරක ටික හඳුනා ගන්න පුළුවන් වුණා. හඳුනා ගන්න පුළුවන් වුණා. උපාදානය ඇතිවෙනවා. නමුත් ලෝකයට අපහසුම තමන් තුල පහළ වෙන විතරකයක් කියලා බලා ගන්න බෑ. සතර මහා ධාතු බදාගෙන තියෙන හිතේ පහළ වෙන විතරක. දරුවා කියන අදහස මේ දැන් තමන්ගේ හිතේ මේ මොහොතේ උපන්න සිතුවිලි මාත්‍රයක් විතරයි. නමුත් ඔබට ඔබේ හිතේ ඇතිවෙච්ච සිතුවිල්ල බලා ගන්න ඉඩ දෙන්නේ අවිද්‍යාවෙන්. ඒ සිතුවිල්ල බාහිර සතර මහා ධාතු රූපෙට තරව බදාගෙන නැමිලා තියෙන්නේ. ඔක්කන්ති නාම රූපං කියලා කියන්නේ රූපෙට නැඹුරු වෙලාමයි තියෙන්නේ. භවයට නැඹුරු වෙලාමයි තියෙන්නේ. ඉන්න දරුවම තියෙනවා කියන තරකින් තමයි තියෙන්නේ. ඒ සිතේ උපදින විතරකයේ සිතේ උපදින විතරකයක් බවට හඳුනා ගන්න පුළුවන් මට්ටමට එන තාක් විතරයි අතිශයින් දුෂ්කර කාලවකවානුව තියෙන්නේ. ඒ ටිකේදී පොඩ්ඩක් මෙහෙතෙන්ට වෙනවා. මොකද නෑ මේ පුද්ගලික කියලා හිතන එක මට බාහිර සතර මහා ධාතුනේ කියලා පෙන්වන්න හෝ නැත්තම් මේ සිතුවිල්ලක් නේද මේව සිහි කරනකොට දැකපු දේ නිරුද්ධයි කියලා හෝ නැත්තම් මේ සිතුවිල්ලද අනිත්‍යයි කියලා හෝ සිතුවිලි භාවිතා නොකොට භාවිතන්නේ සිතුවිලි වලට තමන් ප්‍රතිචාර දක්වන ක්‍රම
අඩු වෙන වැඩ පිළිවෙලක් මොකක් හරි එකක් ඔයගලන්ට කරන්න වෙනවා. එහෙම කළොත් ටික දවසක් යනකොට වේගෙන්ම සතර මහා ධාතු බදාගෙන ඉන්න gati අඩු වෙනවා. පහසුවෙන්ම මටම මේ සිතුවිල්ල උපන්න තමන්ම මේ සිතෙන් සිතුවිල්ල උපදවා ගත්තා කියන එක හඳුනා ගන්න පුළුවන්. කිසිදු හේතක් නැතුව එතකොට උපදින විතරකේ අනිත්‍ය බලන කාරණේ අධිකතර සතුටක්. අධික ප්‍රමුදිත භාවයකට ඇති වෙනවා. අන්න ඒ විදිහට උපදින විතරකයන්ගේ අනිත්‍ය බලන මට්ටමටපත් වුණාමයි පංච උපාදාන ස්කන්ධයට උපාදාන වෙන්නේ නැහැ කියන ගතිය තමන් තුළින් ක්‍රියාත්මක වෙනවා. එහෙම වෙනකොට අනිත් වෙලාවට උපාදානය අඩු වෙනවා. භවය නැති වෙනවා නිවන පෙනෙනවා කියන එක ප්‍රාර්ථනාවක්. දවස පුරාම වැඩ කටයුතු නම් එක පැය භාගයක් ඕගොල්ලෝ තමන්ගේ සිතුවිලි හඳුනා ගන්න මහන්සි වෙන්න. පැත්තකට වෙලා පැය භාගයක් ඉන්නවා. ඉන්නකොට පැය භාගය ඇතුළත මොන තරම් ශේත්‍රයක් තුල කර්ම මනස සිහි කරයිද? තමන් හොඳ හැකියාවෙන් ඉන්නවා මේ කිසිදු පැය භාගය ඇතුළත කිසිදු විතරකයකට මාව යට කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ කිසිදු විතර්කයක් ඇත්ත කරගෙන හිතින් කියින් කරන්නේ නැහැ. තමන් දන්නවා විතර්කයේ දිනුවා මම පරාද වුණා විතර්කයේ ඇත්ත කරලා හිතින් කියින් කෙරෙව්වොත් එයා දක්ෂයි මම දුබලයි මාව පෙළඹුව මොන විදිහකට හරි. හැබැයි මේ පැය භාගෙදී උපදින හැම විතරකයක්ම මේ සිතුවිල්ලක් මේක සිතුවිල්ලක් ඇටියෙට මේක අනිත්‍යයි කියලා මේක අනාත්මයි කියලා මෙහෙම දකිද්දී දැකුදී නිරුද්ධයි කියලා උපන හෝ උත්තර දිදී සිටියෝ. ඒ පැය භාගේ ඔබ උපාදාන වශයෙන් හසුරුවන්නේ. ඔබ පොඩ්ඩක් භවයේ නිහිල් කළා. ඔබ පොඩ්ඩක් හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක දකින්න තැනට කටයුතු කළා වෙනවා. පැය භාගයක් Tamange මනස දිහා බලා ගන්න පැය භාගය ඇතුළත උපදින විතර්ක දැන් දෙකක් තියෙනවා. උපම් විතර්ක යට කර ජීවත් වෙනවද උපම් විතර්ක වලට යට වෙවි ජීවත් වෙනවද කියලා ක්‍රම දෙකක් තියෙනවා. උපම් විතර්ක යට කර ජීවත් වුණොත් ඒකාන්තේ නිවන් දැක්ක හැකි බුදුරජාණන් වහන්සේගේ පැත්ත. උපම් විතර්ක වලට යට වෙවි ජීවත් වුණොත් ඒකාන්තේ සසර මායාවේ පැත්ත. මේ පය භාගය තුළත මම බුදුරජාණන් වහන්සේට වැඩි අවනත වෙනවද මාර්ගයට වැඩි අවනත වෙනවද කියලා තමන්ටම වෙන්නේ. ඕනම කෙනෙකුට ප්‍රායෝගිකව කරන්න පුළුවන්. හැබැයි තමන් ගාව අවියවුද වැඩි වෙච්ච තරමට මාර්ගයක පයිත් කරන්න පුළුවන්. දුමු තියනවා නම් ඊතල තියනවා නම් කඩු තියනවා නම් හෙලි තියනවා නම් මේකෙන් බැලුවොත් ඒ වගේ ස්කන්ධ ගැන ධාතු ගැන ආයතන ගැන වැඩිපුර දැනුමක් තියෙන්න උපදින විතර්කයට යට නොවි ඒ විතර්ක ඒ ඇත්තෙන් පෙන්නලා ඕගොල්ලන්ව මේ නිමිති යට කළ හැකියි. නමුත් ඕගොල්ලෝ ගාව ආයුධ අඩු වුණොත් අතේ බලෙන්ම තමයි සටන් කරන්න වෙන්නේ. ඔය ධර්ම නැති වුණොත් වීර්ය බලෙන්ම තමයි ඕගොල්ලන්ට අරමුණකට නතු නොවි ඉන්න වෙන්නේ. ඒක ලිහිති වෙන්නේ නැහැ. මම කියන එක තේරෙනවද? මෙන්න මේ කියන තැන විතරක් වගේ බලා ගන්න අර කීප දේශේ ඔක්කොම හදනවා. උපදින හැම විතරකයක්ම අනිත්‍යයි කියලා බලන්න. තව වර්තමාන වුණ කියලා අනිත්‍ය නෑ අනිත්‍යයි කියලා හරි කමන්නේ බලන්න. එහෙම හිතන දේ නෙමෙයි ඇත්තටම තියෙන ප්‍රශ්නේ. ගොඩක් දෙනෙක් හිතනවා අද මම කියනකොට අපේ තුනක් ඇත්තෝ සමහර අය අනිත්‍යයි කියන දේ අනිත්‍ය හැටියට බලලා නිවන ලැබුණේ කියලා එහෙම වචනකින් බැහැන්නේ නැහැ. ඕනනම් උපදින විතරකයට අනිත්‍යයි කියලා හිතන්න. නැත්තම් අනිත්‍යයි කියලා හිතන්න. නැත්තම් ආස්වාදයක් නැහැ ආදීන වැඩි කියලා හිතන්න. කමන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්තම් මේක සතර මහා ධාතුයි කියලා හිතන්න. මේක සිතුවිල්ලක් කියලා හිතන්න කියන්නකො. හැබැයි විතරකයට යට වෙන්නේ නැති වෙන්න මේ මොන විදියකට හරි කළොත්
හොඳට දන්නවා මේ කරන්නේ උපාය. ඔතනින් නිවන් දකින්න නෙමෙයි. මොකක්ද මේ? මෙහෙම උපදින විතරකයට ප්‍රතිඋත්තර වශයෙන් මේ විදිහට මම කරද්දී ඒ හැම නිමිත්තක්ම ඇත්ත වෙලා රාග දේශ මොහ වශයෙන් හිතන්න තියෙන ඉඩ නතර කරලා මේ තියෙන්නේ. උපාදාන වශයෙන් නොගණ්ඩයි මේ වෑයම කියලා දන්නවා. අනිත්‍යයි කියලා බලනවා නම් මොහ උපදින සිතුවිල්ල, අනිත්‍යයි කියලා බලනවා නම් හෝ දුකයි කියලා බලනවා නම් හෝ නැත්තම් අනාත්මයි කියලා බලනවා නම් හෝ තමන්ගේ නෙමෙයි කියලා බලනවා නම් හෝ මේකේ මම නෑ කියලා බලනවා නම් හෝ උතනින් නිවන් දකින්නේ. එහෙම බැලුවා නම් බැලුවේ මොකටද? එයා දන්නවා හොඳට. මේ විදිහට සිහි වෙන නිමිත්ත බලන්න පෙන්වන්න බැරි වෙන හැම වෙලාවකම නිමිත්තෙන් තමන්ව යට කරනවා කියලා දන්නවා. නිමිත්තෙන් තමන්ව යට කරනවා වෙන්නේ කොහොමද? ඒක ඇත්ත කරවල තමන්ව ඇත්තම කෙනෙක් දෙයක් හැටියට හිතින් කිරින් වලට පොළඹවලා ඇති. තමන්ට දුක හෝ සතුටෙන්ද තමන්ව අරගෙන ගිහිල්ලා ඇති. ලෝභ දේශ දෙක තමන් තුළින් නිර්මාණය වෙලා අවසන් වෙනතත් තමන්ව ගෙනිහිල්ලා ඇති. ඒකට ওই මට්ටමට ওই විදිහට ඉන්නකටයි උපාදාන වෙන්නේ කියලා එයා අහලා තියෙනවා. උපාදානයේ දෝෂය අහලා තියෙනවා. එතකොට භවය හැදෙනවා. දකින අහන හැම කෙනෙක්ම හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියන වටපිටාව තමන් තුළ හැදෙනවා කියලා දන්නවා. භවයේ දෝෂය දකිනවා. භවයේ තිබුණොත් නිවන අසංකතයක ඉන්න හටගත්ත හැම දෙයක්ම නිරුද්ධයි කියන ඇහැ නිරුද්ධ වෙනවා. චක්ක රූපේ නිරුද්ධ වෙනවා කියන එක තේින්නේ නැහැ. නිවන දැක්කොත් ඇති බවට කර්ම නිමිති සාකච්ඡා වෙනවා කියලා දන්නවා. කර්ම නිමිති සාකච්ඡා වුණොත් නැවත ප්‍රතිසන්දි වශයෙන් යන්න වෙනවා කියලා දන්නවා. ප්‍රතිසන්දි වශයෙන් ජරා මරණ දුක සතර අපාය හිස් නැහැ මගේ ජීවිතේට කියලා දකිනවා. ජරා මරණ දුක සතර අපාය මගේ ජීවිතේ නොඑන්න නම් නොයිපදෙන්න ඕනේ. නොයිපදෙන්න නම් කර්ම නිමිති නැති වෙන්න ඕනේ. කර්ම නිමිති නැති වෙන්න නම් හටගත්ත හැම දෙයක් ඇහැ පරිහරණය කළා ඉතුරු කරගත්තේ නැහැ. රූපේ ගැටුවා හැබැයි ඉතුරු කරගත්තේ නැහැ. හටගත්ත දේ නිරුද්ධයි කියන තැන බලන්න බෑ. දකින්න මට්ටම සම්පාදනය කරගත්තා. කන්නාඩියට එපුණාම අහකට යනකොට ඡායාව නැති වෙනවා කියන එක දකින්න වෙහසක් ඕනේ නැවිද? අපි හිතලද කරන්නේ? නැති වුණා කියලා මෙනෙහි කරනවද? සම්මර්ෂණය කරනවද? එළබදිනවනේ. නිරෝධය සාක්ෂාත් වෙනවා කියන්නේ ඔයගොල්ලෝ මේ නැහැ කෘත්‍යයක් බලලා අහකට යනකොට දැන් ඒක ඉතුරු නැතුවම නැති වෙලා කියන එක එළබදිනවා. මේ මනස හැම වෙලාවෙම නිවනට නැඹුරුවමයි පවතින්නේ. මහණෙනි ගංගා යමුනා සරබු අජිරවතී ගංගාව පෙර දිගට හැරලා පෙර දිගට නැන්නා පෙර දිගට බරව පවතිනාත්නේ මහණෙනි ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිවනට හැරලා නිවනට බරව පවතිනවා. එයාගේ මනස හැම වෙලාවෙම නිවනට ඇතුළත් තියෙනවා. අද ඔයගොල්ලෝගේ මනස කොහොමද නැඹුරුලා තියෙන්නේ? සසරට නැඹුරුලා. හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ඇති බවට පේනවා. සසරට හැරලා සසරට නැගලා සසරට බරවයි පවතින. නිවනට හැරලා නිවනට බරව පැවතුනොත් මොකද වෙන්නේ? නිවන් දකින්නේ ඇයි අපි මොකටද? මොකටද නිවනේ අවශ්‍යතාවය? කරුණ දෙකකට. නැවත ඉපදලා ජරා මරණ දුක ඇති නොවෙන්න. නැවත ඉපදීම නැති කරන්න, ඉපදීම නොවි ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න. අද මේ ජීවිතයේ විදිහට බහුදකින් නිදහස් වෙන්න. අම්මා තාත්තා දුව පුතා අයියා කියලා බැනපු අය ගහගත්ත අයෙක් රණ්ඩු කර කර හිතෙන් ඉන්න ශේත්‍රය කල්ලා දෙදිනවනේ. ඔය ටික නිර්මාණය වෙලා තියෙන කෙලෙස් ටික. නිවන දැක්කොත් අද දවසේදී භව දුක නැති වෙනවා. මේ කාම භවයේ විදිහට දුකෙන්ම ඔගොල්ලෝ මිදෙනවා. ඒකම ඒ නිවනෙන්ම අනුපදිශේෂ නිර්වාණය. ඕකට කියන සෝපදේශයෙන් පාන දහසෝ කියනවා. මේ නිවන දැකපු නිසා ස්කන්ධ ඉතිවිය සහිතවම භවයෙන් මිදලා ලෝකෙ මිදලා ජරා මේ තරුමන් මොහුපුරන්ගේ ප්‍රශ්න ගැටවල මිදලා. හැබැයි ඕගොල්ලන්ව කිසිදු වෙහෙසක් නැතුව ඉඳන් අයින් කරලා තියෙනවා. අපි කොහොමද දරුවෙක් ඉන්නවා. දරුවට බොහෝම සෙනෙහසයි. ඒක තමයි ස්වභාවය. මේ ඔබතුමා පැය භාගයයි විතර්ක ටිකට යට නොවෙන්නේ. අපි කියමු ජන්මය
දරුවව බලෙන් ඇදලා දාන මේ මගේ දරුවා නෙමෙයි කියලා මේ දරු තණ්හාව තමයි නිවන් දකින්න තියෙන එකම බාධාව. ඔබ මගේ දරුවා නෙමෙයි කියලා එළවුව කියලා නිවන් දැක හැකියි. අනික බලෙන් දරුවා අහකට ගත්තොත් අහකට යන්න ගියොත් ඕන්නේ දරුවෝ හිත තමයි සතරෙන් නිදෙන්නේ කියලා මම යන්න ඕනේ කියලා ඔබතුමා කැඩේකට ගියත් අර සෙනෙහස නිසා තමයි වෙදෙන්නේ නැති කියලා බලන්න. ඒක දුකක් කියලා කියන්නේ නැහැ. නමුත් ඔබතුමාගේ හිතේ උපදින විතරකයක් අනිත්‍යයි කියලා බලනකොට දරුවෙක් වෙන් කිරීමේ දුක එනවද? ඒක ඔබතුමා දන්නවද? දරුවා ඔබෙන් ගෙන් වෙන කිසිම රිදීමක් නැති වෙනකොට. ඒක වෙනවා. එයා නිවන් දැකපු නැති කෙනෙක් නම් එයාට තියා ඇසුරු කිරීමේ අයිතියක් ඉතුරු කරන්නේ. ඔබ දරුවගෙන් වෙනවා නිකන් නෙමෙයි දරුවට තියා ඇසුරු කිරීමේ අයිතියක් ඉතුරු කරමින්ම ඔබ දරුවගෙන් මිදෙනවා. දරුවා කියන සංයෝජනෙන් බැඳීමෙන් මිදෙන ඔය විචාරය අනිත් දෙකින් මාත්‍රයකින් කිසිදු වෙනසක් නැතුව ඒක ලැබෙන අවස්ථාව තමයි ඔබතුමා දන්නවා කෙලෙස් තියෙන කාලේ මට ලෝකෙ ඇත්ත වුණා වගේ තාම එයාට මම තාත්තා කියලා කියනවා කියලා දන්නවා. ඒ හින්දා මොහොතක් කිව්වොත් හිත රිදෙනවා කියලා දන්න හින්දා දුකට අකමැති කරුණාවෙන් උදව් කරන්නේ මගේ උත්තේ මොනවද ඕනේ කියලා. හැබැයි ඒ වස්තු විදුලි දවසට දර්ශනයක්වත් හේතුන්නේ නැති තැනක තමයි ඉන්නේ. දර්ශනයක් තියෙනවා තමන් දුක නොවන දර්ශනයක ඉඳගෙන ලෝකයාගේ දුකට පිහිට වෙන තැනකින් ජීවත් වෙනවා. ලෝකයා වෙන්නේ ජීවත් වෙනවා තමන් දුක් නොවිඳින මනසකට වෙනවා. හැබැයි එයාගේ ජීවිතේ දුක නොවන තැනකට ගියේ එයාව තමන්ටව තමන් රිද්දගෙන නෙමෙයි කියන එක නරක දෙයක්. මෙච්චර ආසාවෙන් පරිහරණය කරපු බඩු මුට්ටු දේවල් දරුවෝ දුවතරු ඔක්කොම එපා කියද්දි අඬද්දි කෑ ගහද්දි අයින් කළා නෙමෙයි නිවනට ගියේ. එයාගේ තමන්ගේ සිතේ උපදින සිතුවිලි මාත්‍රයක් දිහා සංචාර බල කෙරුවා. හැබැයි ශේත්‍රය දන්නවා. හොඳට මතක තබා ගන්නට ඕනේ ඔබේ සිතේ ඇති වෙන සිතුවිලි මාත්‍රයක් දිහා සිහිය තබනකොට මෙන්න මේක අවශ්‍යම අවශ්‍ය දෙයක්. ඒ භාගයක් ඉඳගෙන ඉන්නකොට ඔබට සිතුවිලි ඔච්චරක් ඒක සිතුවිල්ලකට ඔබ අනිත්‍යයි නැත්නම් සිතුවිල්ලකට සිහිය යොමු කරනකොට මේක දෙකක් තියෙනවා. හොඳට ඒක මතක තබා ගන්න ඕනේ. ඒක තමයි ඒ සිහි වෙන රූපේ ඉදිරිපැත්ත තියෙනවා. මොකද්ද? හැම රූපයක්ම සතර මහා ධාතුයි මහ බුද්ධයයි උපාදායයි කියැත්ත. ඔබ මේ රූපේ ඇත්ත කර නොගන්න ඒ ඇත්ත ඔබට උපකාර වෙලා තියෙනවා. ඒ කියන්නේ හැම රූපයක්ම සතර මහා ධාතුයි කියන උත්තරේ හින්දායි ඔබ මේක විචාරකයක් නැත්තම් මේ රූපේ සතර මහා ධාතුයි කියන තරකින් ඔබ ප්‍රතිඋත්තරයක් දෙන්නේ ඒ රූපේට පෙර රූපයක රූප වල ඇත්ත දක්න සිද්ධියක් තියෙනවා. දෙවොත් ඒ රූපේ ඇත්ත දැකලා ඔබ මේ විදිහට කරන එකේ උපාදාන වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා සිතුවිල්ල කනිත්‍ය බලනවා කියන සිද්ධිය තුල ස්කන්ධ ටික පිළිසිඳ දකිනවා, සමුදය ප්‍රහාණය වෙනවා, එහෙම වෙලා නිරෝධී සාක්ෂාත් වෙනවා කියන සිද්ධියම තියෙනවා කියන එක මතක තබා ගන්න. දරුවා කියලා සිහි වෙනකොටම වෙනදට කලේ මොකක්ද? එයාට වෙන ශේත්‍රයක් තිබුණේ නැහැ. ඇත්තක් තිබුණේ නැහැ. අබුද්ධෝත්පාද කාලේ කියන්නේ දරුවා කියලා සිහි වෙනකොට දරුවා හැටියට පිළිඅරගෙන හිතින් කින් කරන ශේත්‍රේ විතරමයි තිබුණේ. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධේ උපාදාන වශයෙන් හැදෙන එකමයි තිබුණේ. ඒ හින්දා දරුවෙක් ඉන්නවමයි කියන තැනකින් ඔළුව හැදිලාම තමයි නතර වෙන්නේ. ඒ හින්දා දකින්න වාරයක් ගානේ දැකපු දරුවා ඉන්නවා කියන කරුණම එකතු වුණාම ටික නිවන් දකින ශේත්‍රෙම අත්හැරෙනවා. ඔහොම ඉන්න ලෝකෙට තමයි උත්තර කෝ යම්තක් රූප තිබුණා නම් හැම රූපයක්ම සතර මහා ධාතුයි කියලා ඔයගොල්ලන් පියාසසු ක්ෂේත්‍රයක් කියලා තියෙනවා. දැන් ලෝකෙට අලුතෙන් භූමියක් හැදෙනවා. දැන් ඕගොල්ලෝ මායයට පහර දෙන්නේ ওই භූමියේ ඉඳලා. ඒ කියන්නේ දරුවා කියලා සිහි වෙනකොට ඔයගොල්ලෝ දන්නවා මේක දෙපැත්ත ඉගෙන ගන්න තියෙනවා.
පියාසතු භූමිය සිහි කර නොගත්තොත් සිහි කරගෙන ඒකේ ඉඳලා මේ නිමිත්තට පහර නොදුන්නොත් මේ නිමිත්තට උපාදාන කරලා හිතින් කීකින් කරලා භවය හැදලා ඕන නිවන ඈත් වෙනවා කියලා උගන්වලා තියෙන හින්දා ඔගොල්ලෝ සිහි දරුවා කියලා සිහි වෙනකොටම මට දරුවා කියලා හිතුවට එතන දුකේ සතර මහා ධාතුවේ කියලා බලනවා. ඒ පැත්තෙන් අපි පියාසතු පියාගේ මුරුමෙච්ච භූමිය තුලට වාසයට යනකොට ඒ ඇත්ත සිහි කරගන්නකොට මේ පැත්තෙන් වෙලා තියෙනවා මෙහෙම හිතනකොට වෙලා තියෙන ඊගාදේ මොකද්ද? මේ නිමිත්ත ඇත්ත කරගෙන හිතින් කියින් කරන් ඉඳ දීලා නැහැ. සිහි වෙනකොටම නේද අපුල ජීවන මෙතනදී සතර මහා ධාතුන කියලා හිතුවා කියන්නේම මොකද්ද? ඔයා ආධ්‍යාත්මික පැත්තෙන් කෙලෙස් ඇති වෙන තැන දක්වා ඇලෙන ගැටෙන තැන දක්වා සිතුවිලි වර්ධනය වෙන ක්‍රමය වැළක්වනවා. දොර වහරන්නේ තියෙනවා. ඇයි එහෙම කරන්නේ කියන එකට උඩට නොවනයි. මෙහෙම කළොත් උපාදානය නැති වුත් භවය නැති වෙනවා. තියෙනවා ඉන්නවා කියන එක කපන්න අයින් කරන්න වෙන ක්‍රමයක් නැහැ. එතකොට පැය භාගයක් නම් ඉන්නේ පැය භාගය තුල ඔගොල්ලෝ උපදින විතර්කයක් තමයි යට කර හිටියොත් දෙපැත්තක් තියෙනවා. මොකද්ද? අනිත් පැත්තට තියෙන දෙපැත්ත. මාවය යට කෙරුවොත් දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ උපදින හැම විතර්කයක්ම පැය භාගයක් තුළ ඇතිවෙච්ච හැම විතර්කයක්ම ඔයගොල්ලන්ට ඇත්ත වෙනවා. ඇත්තටම දරුවා කියන්නේ ඇත්තටම ගෙදර කියන්නේ ඇත්තටම වැඩ කුලේදයක් කියන්නේ ඇත්තටම කන්තෝරුව කියන්නේ වුණොත් පැය භාගේ එකක් සමාධිත ස්කන්ධයක ඇත්ත දන්නේ නැතිකම ඉස්සරහින් තියෙනවා. දෙක උපාදාන වෙච්චකම තියෙනවා. එතකොට දුක පිළිගෙන දකින්නේ සමුදය ප්‍රහාණය වෙලා නැහැ. සමුදය වර්ග දෙවෙනවා. ඒකේ ප්‍රතිපදයේ භවය ඒකේ ප්‍රතිපදයේ නිවැරදිව උපදින සහභාග මේ සහභාගය තුළට උපදින හැම විතර්කයක්ම ඕගොල්ලෝ යට කර හිටියොත් මොන උපායකින්ද අනිත්‍යයි කියලා හෝ දුකයි කියලා හෝ අනාත්මයි කියලා බලලා හෝ මම නෙමෙයි කියලා බලලා හෝ නිත්‍යයි කියලා බලලා අනිත්‍යයි කියලා බලලා හෝ අනිත්‍යයි කියලා හෝ ආස්වාදයක් නැහැ කියලා බලලා හෝ ආදීනයක් තියෙන කියලා බලලා මොන විදියකට සතර මහා ධාතු කුමන හෝ උත්තරය අනිත්‍යයි කියලා දරුවෝ දුකයි කියලා දරුවෝ අනාත්මයි කියලා දරුවෝ ධම්මානුපස්සනාවෙන් උත්තර දීලා සතර මහා ධාතුවේ කිව්ව කායගතයෙන් සත්‍යයෙන් උත්තර දීලා සිතුවිල්ලක් නැහැ කිව්වොත් චෛතසික ටික හිතට තබල මේ දැනුමක් නැහැ කිව්වොත් විඥානෙට හිත තබල රූපය සතර මහා ධාතුවේ කායගත හිත සත්‍යෙට බොරුවක් නෙමෙයි කරන්නේ එයා මොන තැනකින් හෝ උපදින විතරකයට ওই විදිහේ උත්තරයක් දුන්නා නම් එයා කායන පසනාව හෝ වේදනන පසනාව හෝ චිත්තන පසනාව හෝ ධම්මන පසනාව සිහි කළා තියෙනවා. එහෙම සිහි කළොත් මේ උපාදාන වෙන්නේ. එයා ධර්ම ඡය භාගයක් ඇතුළත තමන් දැන් ටෙස්ට් එකක් ගන්නවා. ඡය භාගයක් මම ඉඳගෙන හිටියෝ. මේ ඡය භාගයේ ඇතුළත උපදින සිතුවිලි වලට තමන් යට වෙවි ඉන්නවද උපදින සිතුවිලි යට කර ඉන්නවද කියන එක තමන්ම දන්නවා. උපදින සිතුවිලි වලට යට වෙවි හිටියොත් ඒ කියන්නේ උපාදානයි එහෙම මොහොත් භවය හැදෙනවා හටගත්තු දේ නිරුද්ධ කියලා පේන්නේ නිවන් දැක්කේ නැහැ. නිවන පෙනෙන්නේ නැති වුණොත් ඒ කාන්තෙන් කර්ම රැස් වෙනවා. කර්ම රැස් වෙනවා මතු ජනමරණ හිස් නැහැ කියලා ඔබ මේ පැය භාගය ඇතුළත විතර්ක ටිකට යට වුණා කියලා කියන්නේ හිමිකාර ජරා මරණ දුකට හිමිකාරයෙක් වෙලා නතර වුණේ කියලා දැනීම ඔබ දන්නවා. මේ පැය භාගය ඇතුළත උපදින හැම විතර්කයක්ම යට කර හිටියොත් ඔබ දන්නවා මම උපාදාන වෙන්න දුන්නේ ඒක විතර්කයක්. මම දක්ෂ වුණා මායයට පහර දෙන්න මේ පැය භාගය. ඒකෙන් උපාදාන නොවන කමින් වදන්නෝ භවයට යනවා ටික. භවය අඩු වෙනවා. භවය අඩු වුණොත් ඔයාගේ මනස ඔයාගේ ඇස් දෙක ගේනවා අටකට දෙ නිරුද්ධයි කියන තැන දකින්න નિરાයාසයෙන්. නිවන් දකින්න වෙන කිසිවක් එපා. ඔබ පවතින උපහින සිතුවිල්ල අනිත්‍යයි කියන දේ විතරක් දකින්න. කී කරන්නේ එච්චරයි. හැබැයි අනිත්‍යයි සිතුවිල්ල අනිත්‍යයි කිව්වේ සිතුවිල්ල මම නෙමෙයි කිව්වේ සිතුවිල්ල කෙනෙක් නැහැ කිව්වේ සිතුවිල්ල හිස් කියලා කිව්වේ උතන නිවද නේද නෙමෙයි. මොකද වරද කියන්නේ. ඔය උපායක් මොකේද? ඔය විදිහට බලනකොට තමන්ට ඇත්ත කරගන්න ඉඩ දීලා නැහැ. ඇත්ත කරගෙන සිතින් කියින් කරන් ඉඩ දීලා නැහැ.
එහෙම කරන්නේ දුන්නේ නැත්තේ මොකටද? හැම දෙයකම මොකක් හරි ලාභයක් තියෙන්න බෑනේ. කරන එකේ තේරුමක් දැනගෙන තියෙන්නද? හොඳයි. හැම සිතිවිල්ලක්ම ඇත්ත කරගෙන වාසය කරන්න මොකටද මම? එහෙම කළොත් භවය කැපෙනවා. හොඳයි. ඇයි මම භවය නැති කරන්නද? හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා පේනවා මට. ඇයි මම හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියලා මම බලන්නේ? ඇයි මම නිවන දකින්න හදන්නේ? එතකොට ඇති බවද කර්ම නිමිති සකස් වෙන්නේ. ඇයි මම කර්ම සකස් වීම නතර කරන්නේ? එහෙම ප්‍රතිසන්දි විඥානේ දැස ගන්න. ඇයි මම ප්‍රතිසන්දි නැති කරන්න හදන්නේ? එහෙනම් ජරා මරණ දුක නැති වෙන නිසා. ජරා මරණ දුක හින්දා මම නිවන් දකින්න හදන්නේ. ඒක උත්තරේ එකින් එකට. මේක තමන් තුළම දැක්මක්. ආයෙ මේ තුල අදහන්න ඕනේ පැහැදිලි අවබෝධයක් තියෙනවා නිවන් දකින්න කියන එක ගැන. ආය සංකල්පයක සීලයක පිළිපල සමතකමතහනකින් හිත වඩවල නුවණින් බලබලා ඉන්නකොට නිවන් දකී කියන තැනට යන්න ඕනේ. එයා දන්නවා නිවන කියන්නේ මේක නිවන් දකින්නවා කියන්නේ මෙන්න මේක අද මට පේන්නේ මෙන්න මේක නොපෙනෙන නිවන දකින්නයි මම යන්නේ. එයා හොඳට දන්නවා අසංකතය කියන්නේ මොකක්ද කියන්නේ. අන්නේ අසංකත නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්න මේ වගේ සාහිත්‍යික ප්‍රතිපදාවක් තියෙනවා. හොඳට මතක තබා ගන්න මනස තුලින් සිතුවිල්ලක අනිත්‍ය බලනවා කියන තැනින් නිවන් දකින්න. හැම එකක්ම සාහිත්‍යික වෙන්නට ඇයි අනිත්‍ය බලන්නේ කියන උත්තරය අවශ්‍යයි. අනිත්‍ය බලන්න බැරි වෙන හැම වෙලාවකම විතර්කයක් ඇත්තේ. කෙටියෙන් ගත්තාම අද ඉඳලා ඔයගොල්ලන්ට ශේෂ්ඨ දෙකක් තියෙනවා. තනියම පැත්තකට වෙලා හිතෙනකොටම Taman දකින්න මෙච්චර මම දුබලයි නේද මේ හැම විතරකයකින්ම මාව යට කරනවා. මාවයා මෙච්චර මාව පාගගෙන ඉන්නව නේද කියලා ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. ඒ විතරක වලට උත්තර දී ගන්න පුළුවන්. ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්. ඇත්ත වෙලා තමන්ව හිතින් කියින් දෙකට පොළඹෙන්නේ නැති තැනක Tamanට හිටින්න පුළුවන්කම ටිකෙන් ටික තමන් තුළ හැදෙනවා නම් ඒකත් උගලට වෙනවා. එහෙත් තමයි මතක් කරගන්න තියෙන්නේ ජීවන හොරමොරා කුලීවත් යන්තප ඕගොල්ලෝ තුලමයි නිවන් දැකීමේ හැකියාව තියෙන්නේ. නිවන වැහිලා තියෙන්නේ මෙන්න මේ වගේ වැරද්දෙන්. ඒ වැරද්ද අයින් කරගන්න මෙන්න මේ වගේ දෙයක්. ගොඩක් ශ්‍රේෂ්ඨ දුන්නේ සතිපට්ඨානයේ අධ්‍යක්ීමේ පිහිටවල හැම රූපයක්ම අනාත්මයි නම් ආත්ම හැටියට නිත්‍ය හැටියට සැප හැටියට දැනෙන ඔක්කොම ටික එන්නේ කෙලෙස් ටිකක් එක තුල මනෝ විඥානය කියන එකම දැනකින් ඉවරයි. ඔන්න ඒක පුබා විතර යොගුලේ ඉන්නවා. හැබැයි හොඳට දුන්නු ඊටු ටික ළඟ තියාගෙන ඉන්න. ඒකෙන් රූපය ගැන දැනනවා, රූපය ඇතුලේ හේතුව ගැන දැනනවා, වේදනා සංඥා චෛතසික ගැන දැනනවා. වගේ දේවල් තිබුණු තරමට විතර්ක යට කරගන්න පහසුයි. අනිත්‍ය හැටියට දුක් හැටියට අනාත්ම හැටියට අසුභ හැටියට බලන්න පුළුවන් දැනුම් ටික තියාගෙන ඉන්න. ඉතින් ඔය ටික තමයි මට කියලා දෙන්න වෙන්නේ. ඒ කාන්තෙන්ම මේ ටික කළොත් නොබෝ දවසකින් ඕගොල්ලෝ විතර්ක හඳුනගන්න. තමන් විතර්ක හඳුනා ගන්න පුළුවන් මට්ටමට එනකොටම ඕගොල්ලෝ භවයෙන් භාගයෙන් නිදහස් වෙනවා. එදාට ඔබ ආපහු ඉපදින දවසේ කිසිදු නිමිත්තක් නැති තැනක ඉඳලා රූප බලන්න ගියා නම් ඒ රූප දැක්කම හිතුවත් කිව්වත් කළා නම් ආයෙත් ආපහු වෙනකොට ඔබට මනසේ රූප නිමිති තිබුණේ නැත්තම් ඒ කියන්නේ ඔබට සැප දුක් විඳලා වගකීම් මුකුත් එකේ තිබුණේ නැහැ ඒ ආයතන ඇතුලේ. ඔබ එක්ක ඒ ආයතන ටික ඔබ එක්ක තිබුණේ නැහැ. ඔබ කියන්නේ ඔබ එකතු වුණේ ඔය කියන ඔය කතා කරන මේ පුද්ගල එකතුනේ ආගන්තුක කෙනෙක් උපක්ලේශයක් ඇටියෙට. මේ හටගත දේ නිරුද්ධයි කියලා දැක්කහම ඒ ආගන්තුක කෙලස් ටික ආපහු ආගන්තුක තැනට යනවා. ආයත් ප්‍රභාස්වර මානසිකට වෙන ඒ මනස තුල ඒ මනසේ කොහොමද ඔබේ මනස එදාට ඔබට ආйти ආයතන ටිකකුත් ආයතන වලට ආйти උබත් නැහැ. ඒකයි දුතියයි. ඉතින් ඔන්නතරක් කියන්නේ ওই ටික පොතේ විවේකීව අහන්න හරියට තේරුම් ගත්තොත් කෙනෙක් මේ න්‍යාය තේරුම් ගත්තොත්
කැලේකට තනියෙන් ගිහලා ආශ්‍රය කරගෙන ඉන්නවා. ආයන්ති විරෝධී පවතින. හොඳයි එහෙනම් වෙනත් දෙයක් කරන්නේ. ඔක මොනවා හරි අපහැදිලි හෝ නොතේරිච්ච දැනක් තියෙන නාන්දි. මම කියපු කරුණු ටික එකින් එකට පුළුවන් දැක්ස වෙනවා. තේරෙනවද මොනවද තියෙනවද? බාවේ කියනවා මොකක්ද? ඒක උදාහරණ දෙන්න ආනන්දයන්ගේ මහිමත් කාමදාසී විපාක ආනන්ද සියල්ල සියලු ආකාරයෙන් භවයයි කියලා යමක් නැත්තම් කාම ලෝකේ විපාකයක් වෙන්නේ කියලා. ඒ කාම ලෝකේ විඥානි ප්‍රතිසංපා කියන්නේ ඒක තමයි කාම ලෝකේ කාම භවයට විඥානය දැකගන්නේද කියලා තමයි ඊට පස්සේ කාම ලෝකේ විපාකයක් වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් ඔබතුමාට හටගත්ත දේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා පෙනුණා නම් මෙහෙම සිහි කරලා අම්මා ඉන්නවා නංගිලා ඉන්නවා ගෙදර තියෙනවා මල්ලිලා ඉන්නවා කියලා නිත්‍ය කරුණක් කියන්න පුළුවන්ද? එහෙම වුණොත් ඔබතුමාට කාම ලෝකයක දෙමව්පියෝ දරුවෝ සහෝදරයෝ එක්ක හොඳ ගෙයක් දොරක් පුරවන චෛත්‍යකාරයෙක් එක්ක විදිහට සැප විඳින්නද? ඔබතුමාට කාම ලෝකේ සැප විඳින්න නමුත් හටගත්ත දේවල් ඇති බවට එකතු වුණොත් ඒ දේවල් එක්ක ඔබට ගනුදෙනු කිරීම කරලා ඒක එක්ක සතුටු බෙදාගෙන ඉන්න හැකියාව අනිවාර්යයෙන් ලැබෙනවා. කාම මට කොහොම ජීවන පැත්තකින් තේරෙවා ඕකි ප්‍රඥේක් වෙන්නවත් මේ කාම භව මට්ටම ඇත්තට. මොකද එයා මේ රළු මට්ටමේ පොළොවට යයි නෑ දැක කියන්නේ. රළු මට්ටමේ පොළොව එක්ක එයා ගනුදෙනු තියෙනවා. ඒ මට්ටමක හිමිති ටික තියෙනවා. එතකොට මේ විඥානය අතහැරනකොටම මේ දැන් තියෙන මට්ටමේ නිමිත්තක තමයි ආයි විඥාන සම්බන්ධ වෙන්නේ. රූපී භවය කියනකොට රූප භවය කියනකොට මේ කාම භව මට්ටමේ අම්මා තාත්තා අයියා කියලා දැකපුවහම දෙක්කයට ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි එදාට ආධ්‍යාත්මික පැත්ත මේට වඩා දියුණු. හැම වෙලාවෙම මේ ප්‍රසාද ටික උපවත්ින චිත්තචෛතසික මත. එදාට ඒ චිත්තචෛතසික අතිශය ප්‍රභාස්වර නිසා මේ ඉන්ද්‍රිය අතිශය ප්‍රසන්නයි. මේට තොර අතිශය මත පිළිතුරු. එදාට මේ ඇහැට අද නොපෙනිච්ච රූප ඇත්ත වෙනවා. මේ රූප එයාට බොරු වෙනවා. එදාට ඒ මට්ටමේ පෙනෙන රූප ටික එකතු වෙනවා. ඒ දකින්න එකතු වෙලා එයාට හැදෙනවා. ඒ දේ මට්ටමට කෙනෙක් දැන් අපුම් ඒ සිම් ඇහැ රූප සිම් මට්ටමක වුණාම ඒ මට්ටමේ ධාතුවට විඥාන දැසගත්ත රූප හම්බෙනවා. එතකොට එයාට පෙනෙන්නේ බ්‍රහ්ම. ඒක මොකද මේ මට්ටම දැන් අපිට මේ මට්ටම පේන්නේ නැහැ. ඊට පස්සේ එයාට මේ මට්ටමේ රූප ගත්තාම නිරායයෙන් තින්නේ හැම රූපයක්ම සතර මහා ධාතු කියන හැඟීම වුණා. සතර මහා ධාතු රූපය අසුර කරගෙන විඥානයේ පවතින නිසා මේ රූප චලනය වෙනවා කියන තැනකින් දකිනවා මිසක සය ධාතුක ක්‍රියාවක් හැටියට දකිනවා මිසක අනාත්ම සිද්ධියක් හැටියට දකිනවා මිසක කාම උදේ පිළිසිත දකිනවා. ලෝකයා කාමයේ පරිහරණය කරන තැනක පුද්ගලයෙක් දකින්නේ. සය ධාතුක ප්‍රවෘත්තියක් හැටියටයි දකින්නේ. ඒ වෙනුවට ඇත්ත වෙනවා ඒ ඇහින් ධ්‍යානයෙන් දක්වපු රූප. දකින්න හැම දෙයක්ම ඒ රූප හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියන එක දකින්න එක සාක්ෂාත් වෙලා නැහැ. ඒ දකින්න හැම එකක්ම එකතු වෙනකොට ඒ මට්ටමේ උයන් පිනනවා නම් වතු පිටි පිනනවා නම් මල් වතු පිනනවා නම් දෙවියෝ පිනනවා නම් මේක ඔක්කොම ඇත්ත වෙලා එයා ඒ නැති කෙනෙක් වගේ වෙනවා. එතකොට එන්න කාම භවයෙන් දැන් රූප භවයට. මේ වගේම පරිශ්‍රමයක් එයාට යොදන්න වෙන එදාට උපදින විතර්කයේ ඇත්ත කරගන්න දැකපු කෙනා ඉන්නවම කියන තැනකින් පහළ වෙනකොට ඒක ඇත්ත වෙච්ච තරමට බලනවා. එතනද උපාදාන නොවෙන්න කටයුතු කරනකොට ඒක ආදායයි. එතකොට සංඥාමය මට්ටම පහළ වෙනවා. ඒ කියන්නේ ඇහිම්මයි අවකාශ ස්වභාවය දැක්කම අවකාශය ඇති බව කියනවා.
අරමුණු දකින්නේ. ඒ දැකපු නිමිත්තේ චුරණ චුම නැතිද? නමුත් තමයි දෙන්නේ අවකාශය තියෙනවාමයි කියන්නේ. ඔය වගේ ඊට පස්සේ යාට වෙනවා දැන් මේ අවකාශය කියලා තියෙන කමද නිමිත්තක්. මේක අරගෙන ප්‍රයෝග කරන්නේ. අන්න ඒ මට්ටමට හිත වැඩුණාමයි හටගත් දේ නිරුද්ධයි කියන තැන එළඹ සිටින තැන දක්වා මනස තීව්‍ර වෙන්නේ. හරියට අතිශය මොහොත අවුදයක් යම්තේ අහුවෙන දෙයක් ඇටලා යනවා. ඒ වගේ වෙනවා. කිසිවක් නැදෙන්නේ. ඉතින් අනුපූර්ව ප්‍රතිපදාව. ඉතින් අපිට කොච්චර එහා යන්න තියෙනකේ මේ ටිකවත් අපිට කියවා ගන්න බැරි වෙලා කොච්චර මේ විතරක ටික අපිට ඇත්තද වෙලා. ඒකට හේතුවක් තියෙනවා. ඇත්තටම කාම ධාතු අපි පිළිසිඳ දකින්නේ නැත්තේ කාමය අපිට කාම ලෝකේ ඉන්න හේතුව. අපි කියමුකෝ ඔගොල්ලෝ කියන්නේ දකිනවා මේ දැන් ඇහැට පෙනෙන දර්ශනයම හීනෙන් දැක්කොත්. දැන් ඇහැනුත් දැක්කොත් මේ දර්ශන දෙකේ වෙනස මොකක්ද? සමාන නැහැ නේද? කොහොමද එකක් ඇත්ත කොහොමද එක කියනෝනේ? සමානයි නම් දර්ශනය පෙනීම සමානයි නම් ඒක හිනනම් මේකත් හින වෙන්න ඕනේ. මේක ඇත්ත නම් ඒකත් ඇත්ත වෙන්න ඕනේ. දර්ශනය සමානයි නම් එකක් හින එකක් ඇත්තයි උනේ ඇයි? අරකට බාහිර මොනවද සාපේක්ෂ. මේක ඇත්ත සාපේක්ෂව බාහිර අරක මොනවද සාපේක්ෂව බාහිර. කාමයේ අජීවීකරණ සතර මහා ධාතු වලට. උගතුමාලට මේක ඇත්ත වෙන්නේ අල්ලන්න පුළුවන් කියන දැනෙන කම නැහැ. අර ඕගොල්ලන්ට ඇත්ත වෙන්නේ ඒක අල්ල විඳින්න පුළුවන් කමක් නැහැ කියලා පෙනෙන හින්දා. යම් වෙලාවක මේ පෙනෙන උපාදාය රූපය මහ භූතයකට සම්බන්ධ නැහැ කියලා දැක්කොත් ඔයගොල්ලෝ මේ කාමයේ හිණයක් වෙනවා නිරායාසයෙන්. ඔයගොල්ලෝ දන්නවා මෙහෙම අල්ලලවත් වෙන දේ අල්ලන්න බෑ. ඔයගොල්ලෝ කාමයේ තියෙන තැන අල්ලන තැන ඔයගොල්ලන්ට පෙනෙන්නේ නැහැ. පෙනෙන තැන අල්ලන්න බෑ. එතකොට මේක එන දර්ශනයක් තියෙනවා මොකද්ද? මේ පෙනෙන තැන මම ඉන්නවා නෙවෙයි මම ඉන්නතර පේනවා. ඔයගොල්ලෝ ඉන්නතර නිමිති ගන්නවා. දැන් අද ඔයගොල්ලෝ පෙනෙන දේ තුල ඉන්නේ. සමාජයෙන් දෙයක් කියන්නේ පෙනෙන දේ තුල නිරායාසයෙන්ම තමයි වෙනවා. ඒකයි බාහ්‍ය යම් වෙලාවක ඔබට පෙනීමක් පමණක් වුණොත් එකල්හි පෙනෙන දේ තුල ඔබ නැහැ. පෙනෙන දේ තුල ඔබ නැහැ. ඔබ එක්ක පෙනෙන දේ නැහැ. එකල්හි බාහ්‍ය ඔබ මෙලොවත් නෙවෙයි. ඔබ පරලොවත් නෙවෙයි. ඔබ මෙලොව පරලොව දෙයතරක් ගන්න. දුකේ අවසන් මේකයි. හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියන තැනට පෙන්නපු දර්ශනය. හටගත්ත දේ ආය උසෝල ගෙනියන්න බෑ. එයා හොත්තට දන්නවා පෙනෙන දේ පෙනෙන තැන තියාගෙනම බලන්න වෙනවා මිසක ඇති බවට ගන්නවන ඒක ඔසවලම හදාගෙනම ගන්නවා. ඒ තුලම මේ ලෝකය ඇතිවෙන්නේ. එතකොට හටගත්ත දේ එතනම තියාගෙන පරිහරණය කරන මට්ටම ආවහම විචිත්තමත් අනුව ඉතුරු අපි නෑ. මොකද ඒකට හේතුව නමුත් අද දන්නේ නැති ඇති පෙනෙන දේ තුල ඔබ ඉන්නේ පෙනෙන දේ තුලයි කියලා. පෙනෙන තැනයි ඔබ ඉන්න තැන ඔබට පෙනෙනවා. ඒකට සාක්ෂියක් ඔබලා මෙතන ගියාම මෙච්චර කොහෙද ගියානේ කියලා අහුවොත් මම හිතේ අතනයි කියලා ඔයගොල්ලන්ට පෙන්නන්න දෙන්නේ මේ දැකපු වටපිටාව නෙමෙයිද කියන්නේ. ඔයගොල්ලෝ කොහෙද හිටියේ කියලා අහුවොත් තමන් කොහෙද හිටියේ කියලා අහුවොත් තමන් හිටියා කියලා පෙන්නන්න දෙන සාක්ෂිය මොකද්ද? ඇහිඳ දැක්ක වටපිටාව පෙන්නන යා අහවල් නැහැ මම හිටියේ කියලා තමන් හිතියේ තැන පෙන්නන තමන් දැකපු වටපිටාව ඉන්න මේක. ඒක ඉතින් කියන මොකද්ද? දැක්කු දේ තුල තමන් ඉන්නවා. දැක්කු දර්ශනය විතරයි තියෙන නමුත් හිතන්න ඕනේ. ඒකදී මම මේ කතා කරන දේ අප මහත්වීම හැබැයි සහේතුකයි. සමහර විට තර්කානුකූල නැති වෙන්න පුළුවන්. තර්කී කියන සත්‍යයක් නෙමෙයි. බොරුවෙන් ඕන නැත්ත කැට ගන්න පුළුවන් තර්කානුකූල. ඒකයි බුදුරජාණන් වහන්සේ අටක් කවචරයි කියලා කියන්නේ ධර්මයේ. හැබැයි සහේතුකයි. හේතු සහිතයි. මොනක් තියෙන කෙනෙකුට
අතක්කවචරය සහේතුකයි කියන දෙකේ අර්ථ හොඳට තේරුම් ගන්න. යමෙක් අපි ඔබ දන්නේ නැත්නම් තර්ක කරනකොට තර්කයේ හැකියාව දිහා බලලා අරය තමයි විනය කියලා හිතනවා. තර්කයේ වුණ සහේතුකද නැද්ද වෙන්න පුළුවන්. තර්කයක් සමහරට අමුත එකක් අහේතුක එකක් වෙන්න පුළුවන්. තර්කයෙන් දිනුව දරදුනා වෙන්න පුළුවන් හැබැයි ඒක සහේතුකයි. සකාරණයි වෙන්න පුළුවන්. ඒක මම කතා කරනදී අතක්කවච තර්කයකට ගෝචර නැත්නම් සමහර විටක කටේ හැකියාව තියෙන කෙනෙක් කවුරුත් මට කතා කරගන්න බැහැ. හැබැයි මම කතා කරන දේ මොනක් තියෙනකද සහිතයි. හේතු සහිතයි. එකින් එකට මම කියනවා මෙන්න මේක කාගේවත් කතාවක් නෙමෙයි. ඔයගලන්ට මේකෙදි ප්‍රශ්නයක් ඇති වෙනවා මං ගැන හෝ ඕගොල්ලෝගේ ශේෂ්ඨට අදාළ නැති දෙයක් කියලා. නමුත් මම මතක් කරේ එකින් එකට ඕගොල්ලන්. ඔයගලන්ට මෙහෙම වෙලා නම් කියන්නේ මේක වෙලා නැති හින්දා නේද? මෙහෙම වුණා නම් මෙහෙම වෙන්නේ නැහැ නේද? කියලා එකින් එක කරලා ඔයගොල්ලෝගේ ජීවිතය ඇති. බුදුදහමත් දෙන්නේ. ඉතින් අපිට බලන්න මජ්ක්‍ධිම නිකාය ඕසම සූත්‍රය බලන්න ඕහයියක නාරද මහ රහතන් වහන්සේ ආනන්ද මහ රහතන් වහන්සේ තවසම් මොසොක්කමකරන පටිච්චසමුප්පාදේ ගැන අහලා අන්තිමට තර්ක නිවන එවත්නි භව නිරෝධයේ නිවනයි කියලා දකිවුද? භව නිරෝධයේ නිවනයි කියලා ඔබට තේරෙනවද? නිවනයි කියලා මොනවද කරන්නේ? භව නිරෝධයේ නිවනයි කියලා කියන භව නිරෝධ වුණු නිවන පෙනෙනවා. නිවන පෙනුණු භව දුක ජරා මරණ දුක නැති වෙනවමයි. නිවන් දකින්න මේ තරම් අවශ්‍ය මොකටද? ජරා මරණ දුක නැති වෙන්නේ නිවන් දැක්කම විතරයි. භව දුක නැති වෙන්න කොතනින්ද? නිවන් දැක්කොත් විතරමයි ඉන්නේ. නිවන් දැකීම මෙච්චර අවශ්‍යයි. ඒකෙන් බලන්නකො නිවන හටගත්ත දේ නැති වෙනවා කියන එක දැක්කොත් විතරයි ඇති බවට රැස් වෙන්නේ නැත්තේ. ලොකු දෙයක් නෙමෙයි මේ තමන්ගේ ජීවිත සිද්ධිය දිහා බලන්න. ඕගොල්ලෝ තියනවා ඉන්නවා කියලා භව දුකක් විඳින්න දෙන්නේ හටගත්ත දේ නැති වෙනවා කියලා අසංකත ලක්ෂණේ නිවන නොදැක්ක එක නිසා නෙමෙයිද? නිවන දැක්කම හටගත්ත දේ නිරුද්ධයි කියලා දැක්කම භව දුකක් ඉතුරු වෙයිද? දරුවන්ගේ යුතුයකම් වගකීම් ඉතුරු වෙයිද? රහතන් වහන්සේලාට දරුවන්ගේ වගකීම් යුතුයකම් තියෙනවා. ඒ ජීවිතේ නිවන සිසිඳ හැබැයි පල්ලු කරගෙන ඵලයන් උඹලා හින්දා මට නිවන් දකින්න බැරිලා කියලා ලෝකර කරගෙන ඉහිලා නෙමෙයි. තමන්ගේ සිතුවිලි දිහා බලාගෙන දක්ෂ වෙච්ච තැන පිළිබඳ. ඉච්චරයි. මම අදලාසෙදි කියන්නේ උත්තේපා හිත රැකගන්න, මනස රැකගන්න, මනසට සිහිය ඇතුව උපදින කිසි විතරකයකට යට වෙන්න දෙන්නේ නැතු උපදින විතරකයට කරගන්න. ඒ සඳහා නොයේ උපාය සකස් කරගන්න. හැබැයි එහෙම කරන්නේ ඇයි කියන දැනුම තියාගන්න. විතරක වලට යට වුණාම තියෙන අවාසිය මොකද්ද? හොඳට ඒක දැනුම තියන්න ඕනේ. හැම එකක් ගන්නම කරන එක සාහිත්‍ය වෙන්නේ. යට වුණොත් මේ දෝෂය හැදෙනවා. භවය හැදෙනවා. ඒක හැදුනොත් මේ දෝෂෙ වෙනවා. මේ දෝෂෙත් මේ ජරා මරණ දක්වාම ඔබට සාහිත්‍යක තියෙනවා. යට නොවි යට කළොත් මේ වාක්‍ය වෙනවා. මේ භවය නැති වෙනවා. එකින් එකට සාහිත්‍යකයි. එහෙම කළා සතුටු කරන්න ඒකාන්තයෙන් ඔබ එක සත්‍යයක් දෙකක් කරන්න මේක. දැන් තමයි මගේ ධර්මයේ නියම ඍජු මාර්ගය කියන දැනකට ආවේ. ඒ කියන්නේ ඉස්සර මම කතා කරන්නේ කවදාවත් වෙනස් නැහැ. ඒක නිවැරදි තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් එතනදී මේ හැමතැනකදීම ඵලයක් තමයි ගොඩක් දුරට විස්තර කරලා තියෙන්නේ. නමුත් නියම ඍජු උත්තරයක් දෙන මේක කොච්චර සාහිත්‍යකද කියන එක කළා බලන්න ඊට වඩා කෙටි ක්‍රම නැහැ. ඒ කියන්නේ එක සිතුවිල්ලක අනිත්‍යයි කියන තැන විතරයි ඔබට කටයුත්තේ. නිවනම සාක්ෂාත් කරගන්න. ඔබේ දුබලකම හදාගන්න සිතුවිල්ලක් හැටියට දැකලා අනිත්‍ය බලාගන්න බැරි නම් සීලය අඩුව ඇති, තව සමාධිය අඩුපාඩු ඇති, ඉන්ද්‍රිය සංවරය අඩුව ඇති, භෝජන පවන්න දෙකීම ඇති කියන අඩුපාඩු ටික ගන්න. ඒව හදාගන්නකොට දන්නවා ඒව කරන්නේ මොකටද? සිතුවිල්ල බලා අඩු කරගන්න. කෙනෙක් පුද්ගලයෙක් එක්ක තියෙන දෙයක් වගේ මේ තියෙන්නේ. සිතුවිල්ල කෙනෙක් පුද්ගලයෙක් කියලා මට වැටහෙන ගතිය දෝෂෙ මේ හදාගන්න තියෙන්නේ. ඇත්තට කෙනෙක් පුද්ගලෙක් නෑ. ඒකට සතිපට්ඨාන තමයි ලෝක අධ්‍යක්ෂින්.
දරුවෙක් ඉන්නවමයි කියලා දැනෙන කමින් මට සිතුවේ පහළ වෙන කමේ බර අඩු කරගන්න මේ කියන්නේ. ඒක කරගන්න. එදාට සීලක එක මොකද දැන් අපේ වාස්තවලා එන කල්පනා කරගන්න අදවසේදී හැමදේම ඔය කටයුතු කරන තිබුණත් එහෙම දෙයක් නැත්නම් කැට බලන්න අවස්ථාන පොළොවේ ධර්මයෙන් මිදක් සාකච්ඡා කරලා කතා කරලා අහලා ගොඩාක් වටිනා අවබෝධයක් ඇති කරගන්නවා වගේ වටිනා කුසලයක් සිද්ධ කරගත්තා. මේ තුලින් රැස් කළා වූ සීලෝම කුසලයන් ලෝකයේ සම්බුදු සාසනයෙන් ප්‍රකාශ විස්තරයට දීපෝ. ඒලදී නයි. ලෝකවල රැකලා විස්තරයට දීපෝ සාසනනා පිටකන දෙවියන්ගේ කිමනෝදම්පා දෙවියන්ගේ දිවිසුර වඩා වර්ධනය කරගෙන දිව්‍ය ප්‍රතිපෝෂණය තුනේ සාසෙත්වා දෙවියන්ගේ ආරක්ෂාව තුනේ කුරුතු කෙරේ නිපදවන නිරතුරු ආරක්ෂා කියන තරමට දෙවියන් තුමන් මතන් කරන ආකාශත්තා චෝමත්තා දේවානාගාමිතිකා පුනේතනෝ විකාචිරාකන්තු සදාසනං ආකාශත්තා චෝමත්තා දේවානාගාමිතිකා පුනේතනෝ විකාචිරාකන්තු සදාසනං ආකාශත්තා චෝමත්තා දේවානාගාමිතිකා පුනේතනෝ විකාචිරාකන්තු ඒ වගේම ඇත්තටම මේ විලාවේදී මේ ප්‍රමුඛ වනපදයක් පිළිගන්නට මේවට පිටාව ස්පර්ශ කළ තුන් කල්යනා ස්වභාවයෙන් අපි සමග හැමදාම කටයුතු කරන අපි කුසුමාස්මානසා ඉතින් අපේ යුතුයකමක් ඒ වගේ සත්පුරුෂයෙක් සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා මේ ලෝකෙට දායාද ප්‍රතිමෝපිය සිහි කිරීම ඉතින් අපි සිද්ධ කළා වූ සීලෝ කුසල ධර්මයන් ආත්මාදීන පරිවර්තන දෙනෝතිය ඒ වගේම ගුරු වැඩිහිටි සිඥාතින සිතක් කරනයිතරන්නේ මෙතෙක් සහ සම්බන්ධ වෙච්ච මේ මසීද් දිනාගේම මේ පරිලෝකීය ඥාති සිඥාන සිතක් කරන මේ සියලු ඥාති මේකම මොන සුඛසුඛ මනසිතාදී ආදානදී ඉන්නවතන් කරමු ඉතින් මේ ඥාති නම් හොතු සුඛිතාවතුනාතේ ඉතින් මේ ඥාති නම් හොතු සුඛිතාවතුනාතේ ඉතින් මේ ඥාති නම් හොතු සුඛිතාවතුනාතේ ඒ වගේම මේක මොන සිදුවීමකට තුරු මේ සහ සම්බන්ධ වෙච්ච මේ තුන සියලුම දෙනාට මේ සත්‍යව ඔබලන්ට සිද්ධ කරගන්නට ඉඩ අවස්ථාව සැලසෙන්න කැමති රෝගවලට අන්තිමසුදුනාට තිමන මොදමෝදිගෙන දේවාශිර්වාදයෙන් තුබසුතන තුමන බලයෙන් විශ්වාසයෙන් බලයෙන් ස්ථාන ගුණාගම විරෝධී ජීවිතයට ඇතිවන්නේ ඉරදු කරදර බාධක අපිට පසු වේවා කරන කියාපත දහස්යල සමුතු වේවා ඒ වගේම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සදාහත් නිවිසෙන් සිටගෙන වැඩ කළා වූ ජාත්‍ය ජරාවක් ව්‍යාධියක් මරණයක් ශෝකයක් නැතාව සදාකාලික සැපති සාන්තුසුඛතුම අජරාමර නිවන සම්පත්තිය වහවහ මේ දැන්දම සාක්ෂාත් කරගන්න මේ කුසල ධර්මයේ හේතු තමයි